ආදරණීය දරුදරියනි අපි මේට ප්‍රථම පාඩම් පරිච්ඡේදයකින් මෑත දවසක සාකච්ඡා කළා විෂය නිර්දේශයේ තවත් වටිනාම පාඩම් එකකයක් වන මානව සම්පත් කළමනාකරණය නැත්නම් පිරිස් කළමනාකරණය ගැන අපි සාකච්ඡා කළා. එහිදී මානව සම්පත් කළමනාකරණය සෙසු කළමනාකරණ ශිල්ප ක්‍රම අතර වටිනාම කළමනාකරණ ශිල්ප ක්‍රමය වශයෙන් අපි පැහැදිලි විග්‍රහයක් කළා. ඒකට හේතුව සෙසු කළමනාකරණ ශිල්ප ක්‍රම තුලින් කළමනාකරණය කරන්නේ අජීව සම්පත්. නමුත් මානව සම්පත් කළමනාකරණය මගින් කළමනාකරණය කරන්නේ ජීවමාන සම්පත්. ඕක තමයි වෙනස. දැන් ජීවමාන සම්පත් සංවිධානයකට අවශ්‍ය පරිදි හසුරුවා ගැනීම බොහොම බහරුදුර කාර්යයක්. මොකද සෑම මානව සම්පතක්ම නැත්නම් සෑම පුද්ගලයෙක්ම ඔහුටම ආවේනික වූ ඔහු විසින් කැමැත්තක් දක්වන කිසියම් ස්වාධීන හැසිරීම් රටාවකට බද්ධ වූ චරිතයක්. තමන්ට ආවේනික වූ තමන් කැමති වූ තමන්ට එකඟ වන හැසිරීම් රටාවක් ඔස්සේ වැඩ කරන්න තමයි එයා පෙළඹෙන්නේ. ඉතින් එහෙම කෙනෙක්ව සංවිධානයකට අවශ්‍ය පරිදි හසුරුවා ගැනීම ලේසි පහසු කාර්යයක් නොවේ කියන එක අපි අවබෝධ කරගත්තා. ඒ නිසා තමයි කළමනාකරණ ශිල්ප ක්‍රම අතර මානව සම්පත් කළමනාකරණ ඉතා අසීරුම සංකීර්ණම ගැඹුරු කළමනාකරණ ශිල්ප ක්‍රමයක් බවට පත් වෙන්නේ. ඒතර අපි මානව සම්පත් කළමනාකරණය සෑම විශේෂ ශේෂ්ත්‍රයකටම සම්බන්ධයි කියලා කිව්වා. ඕනෑම කර්මාන්තයක ඕනෑම ව්‍යාපාර ආයතනයකට පොදුවේ ක්‍රියාත්මක විය යුතු පොදුවේ බලගැන්විය යුතු විෂයක් කියලා කිව්වා. මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය මත ව්‍යාපාරවල සාර්ථකත්වය රඳා පවතින බවත් අපි අවබෝධ කරගත්තා. මානව සම්පත් කළමනාකරණයේ මගින් නිවැරදිව මානව සම්පත නැත්නම් සඵලදායී ලෙස කාර්යක්ෂමව මානව සම්පත භාවිතා කිරීම තුළින් තරඟකාරී ව්‍යාපාර ලෝකයේ දිනන කීර්තිමත් ඒ වගේම ව්‍යාපාර ලෝකයේ ප්‍රමුඛතම ව්‍යාපාර බවට ඕනෑම ව්‍යාපාරයක් පරිවර්තනය කරගත හැකි බවත් අපි අවධාරණය කළා. අපිට අමතරව මානව සම්පත් කළමනාකරණයේ හඳුන්වන නම් කීපයක් කිව්වා. සේවක කළමනාකරණය, පිරිස් කළමනාකරණය, මාණ්ඩලික කළමනාකරණය, මිනිසුන් කළමනාකරණය වශයෙන් අපි විවිධාකාරයෙන් මේ විෂය හඳුන්වනවා කියලා කිව්වා. හියුමන් රිසෝස් මැනේජ්මන්ට් තමයි ඉංග්‍රීසියෙන් හඳුන්වන ජනප්‍රිය ක්‍රමය. අපි කෙටියෙන් කියනවා HR කියලා. ඒකම පර්සනල් මැනේජ්මන්ට්. පර්සනල් නෙවෙයිනේ NL පර්සනල් කියන්නේ පෞද්ගලික කියන එක. පර්සනල් කියන්නේ සේවකයන් පිළිබඳව. පර්සනල් මැනේජ්මන්ට් නැත්නම් ස්ටාෆ් මැනේජ්මන්ට් නැත්නම් පීපල් මැනේජ්මන්ට් කියලා හඳුන්වන්නේ මේ විෂයම කියලා අපි අවබෝධ කරගත්තා. ඊට අමතරව අපි මානව සම්පත් කළමනාකරණය හා සම්බන්ධ නිර්වචනයක් ගොනු කළා. ඒ කියන්නේ සංවිධානයක ඉලක්ක නැත්නම් පරමාර්ථ අරමුණු ළඟා කර ගැනීමට හැකිවන අයුරින් යෝග්‍ය හා තෘප්තිමත් සේවක පිරිසක් නැත්නම් මානව සම්පතක් ජනිත කර ගැනීම සඳහා මානව සම්පත සඵලදායීව හා කාර්යක්ෂම ලෙස ලබා ගැනීම නැත්නම් රඳවා ගැනීම සම්බන්ධ ක්‍රියාකාරකම් සමුදායක එකතුවක් මානව සම්පත් කළමනාකරණය කියලා අපි අර්ථකථනය කරගත්තා. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් ඉදිරියට අරන් යනවා මානව සම්පත් කළමනාකරණයේ මූලික අරමුණ, සෙසු අරමුණු සහ මානව සම්පත් කළමනාකරණයේ මූලික කාර්යභාරයන් ටික. මුලින්ම මානව සම්පත් කළමනාකරණයේ පොදු පරමාර්ථය නැත්නම් අරමුණ. දැන් මේක ඉතින් පරමාර්ථ අරමුණු කියන්නේ දෙකක්නේ. අර්ථ දෙකක්නේ. නමුත් පොදුවේ වර එක එන්න පුළුවන් විභාගයට ඇවිල්ලා තියෙනවා. මානව සම්පත් කළමනාකරණයේ පොදු පරමාර්ථය කුමක්ද? නැත්නම් පැහැදිලි කරන්න. එහෙම නැත්නම් තවත් වර එක අහන්න පුළුවන් මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධාන අරමුණ විස්තර කරන්න. නැත්නම් නම් කරන්න පැහැදිලි කරන්න. ඒක තරම් හිතන්න එපා සංකල්ප දෙකක්. මොකද හේතුව දැන් දිගුකාලීනව ව්‍යාපාර කටයුතු ඉටු කිරීම තුළින් ව්‍යාපාර ළඟා කර ගැනීමට අපේක්ෂිත
ප්‍රතිඵලනි පරමාර්ථ කියන්නේ. කෙටිකාලීනෝ ව්‍යාපාර කටයුතු යෙදීමෙන් ව්‍යාපාර විසින් අත්පත් කර ගැනීමට අපේක්ෂිත ප්‍රතිඵල තමයි අරමුණු කියන්නේ. තේරුණාද? දැන් යම් ව්‍යාපාරයක් කෙටිකාලීනව ලබා ගන්න ජයග්‍රහණයක් ඇතැම් ව්‍යාපාරයක් විසින් දිගු කාලීනව ලබා ගන්නව වෙන්න පුළුවන්. ඇත්ත කතාව ඕකනේ. නැත්නම් කිසියම් ව්‍යාපාරයකට කිසියම් ප්‍රතිඵලයක් අත් කරගන්න දිගු කාලයක් ගත වෙද්දී ඒ ඇතැම් ව්‍යාපාරයක් කෙටි කාලීන ළඟා කරගන්න වෙන්න පුළුවන්. ඒ නිසා මේක ගැටලුවක් නෑ. මානව සම්පත් කළමනාකරණයේ පොදු අරමුණ නැත්නම් මූලික අරමුණ නැත්නම් පොදු පරමාර්ථය නැත්නම් මූලික පරමාර්ථය කියලා හෙව්වොත් කිසි ප්‍රශ්නයක් නෑ. තේරුණාද? පොදු කියන්නේ ඇත්තටම මූලික කියන අර්ථය. පොදු කියන්නේ ඇත්තටම මූලික කියන අර්ථය. මූලික. මොකද්ද මූලික අරමුණ නැත්නම් පරමාර්ථය? සංවිධානයේ සාර්ථකත්වය සඳහා උපරිම දායකත්වයක් ලබා දෙන යෝග්‍ය හා තෘප්තිමත් සේවාදායකින් ඇති කර ගැනීම හා රඳවා ගැනීම. සංවිධානයේ සාර්ථකත්වය සඳහා උපරිම දායකත්වයක් ලබා දෙන යෝග්‍ය හා තෘප්තිමත් සේවාදායකින් ඇති කර ගැනීම හා රඳවා ගැනීම. තේරුණාද? ඒතර මේකේ පැහැදිලි ඕනෑම සංවිධානයක අපේක්ෂාව සාර්ථකත්වයේ මිසක් අසාර්ථකත්වයේ නෙවෙයි. කිසිදු සංවිධානයක් කවදාකවත් අසාර්ථකත්වයක් අපේක්ෂා කරන්නේ. අසාර්ථක ගමන් මඟක් සැලසුම් කරන්නේ. ඕනෑම සංවිධානයක් සැලසුම් කරන්නේ සාර්ථක ගමන් මඟක්. තේරුණාද? ඉලක්ක කරා සාර්ථකව ගමන් කළ හැකි ක්‍රමවේදයක් තමයි සැලසුම් කරන්නේ. එහෙනම් සංවිධානයේ සාර්ථකත්වයේ සඳහා උපරිම දායකත්වයක් ගන්න පුළුවන් උපරිම දායකත්වයක් ලබා දෙන යෝග්‍ය හා තෘප්තිමත් සේවාදායකයින්. නැත්තම් සේවක පිරිසක්. නැත්තම් ශ්‍රම බලකායක්. එක්ක ශ්‍රම බලකායක්. දෙකම හරි. ශ්‍රම බලකායක්. මුලින්ම ඇති කරගන්නවා. අත්පත් කරගන්නවා. පස්සේ පවත්වාගෙන හොරදවා ගන්නවා. එහෙනම් සංවිධානයේ සාර්ථකත්වයේ සඳහා උපරිම දායකත්වයක් ලබාගත හැකි යෝග්‍ය හා තෘප්තිමත්. ඒක ඕනමයි යෝග්‍ය හා තෘප්තිමත් ශ්‍රම බලකායක් ඇති කර ගැනීමත් අඛණ්ඩව රඳවා ගැනීමත් තමයි මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධානම ඉලක්කය වෙන්නේ. ප්‍රධානම අරමුණ වෙන්නේ. තේරුණාද? මොකද හේතුව කිසියම් සංවිධානයක සේවක සම්පත අතෘප්තියෙන් සේවය දෙනවා නම් ඒගොල්ලන්ට ලැබෙන පළවෙනි අවස්ථාවේදීම වෙනත් රැකියාව අවස්ථාවක් උදා වෙනවා නම් ඒගොල්ලෝ ඒ රැකියාව කරා මාරු වෙනක නවත්තන්න බෑ. ඒතර අපේ ආයතනයේ සේවකයෝ එනවා ඉවත් වෙනවා. නැවත බඳව ගන්නවා නැවත ඉවත් වෙනවා. තේරුමක් නැහැ. මේ ආයතනයේ පැවැත්මක් නැහැ. සේවකයන්ගේ අවංක කැපවුණු දායකත්වයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් සෑම මානව සම්පත් කළමනාකරුවෙක් උත්සාහ දරන්නේ යෝග්‍ය හා තෘප්තිමත් ශ්‍රම බලකායක් නැත්නම් සේවක පිරිසක් ලබා ගැනීමයි නැත්නම් අත්පත් කර ගැනීමයි ඒ වගේම රඳව ගැනීමෙහිවත් අකණ්ඩව පවත්වාගෙන යාම තමයි මූලිකම ඉලක්කය. පැහැදිලිනේ? එහෙනම් විභාගයට මේක නිරන්තරයෙන්ම අහන ප්‍රශ්නයක් මතක තියාගන්න. සංවිධානයේ සාර්ථකත්වය උදෙසා දායකත්වයක් ලබා දෙන යෝග්‍ය හා තෘප්තිමත් ශ්‍රම බලකායක් ඇති කර ගැනීම කිව්වත් කමක් නැහැ. එක්ක අත්පත් කර ගැනීම නැත්නම් බිහි කිරීම. ප්‍රශ්නනේ බිහි කර ගැනීම සහ අකණ්ඩව පවත්වාගෙන යාම නැත්නම් රඳවා ගැනීම. එතකොට මේ මොකද්ද මේ යෝග්‍ය හා තෘප්තිමත් කියන එකේ තේරුම? යෝග්‍ය පළවෙනි එක, දෙවෙනි එක තෘප්තිමත්. පළවෙනි එක. මේ යෝග්‍ය කියන එකේ යෝග්‍ය කියන්නේ ගුණාත්මක හා ප්‍රමාණවත් කියන එක. ගුණාත්මක හා ප්‍රමාණවත්. සේවක පිරිසක් යන අර්ථය තමයි මේක අදහස් කරන්නේ. යෝග්‍ය හා තෘප්තිමත්. යෝග්‍ය කියන්නේ ගුණාත්මක ඒ වගේම ප්‍රමාණවත්. දැන් සේවකයන් කිසියම් සංවිධානයක මෙහෙයුම් කටයුතු සාක්ෂාත් කරගන්න සේවකයින් 50ක් අවශ්‍ය නම් 50ම පවත්වාගෙන යන්න ඕනේ. 50ට වඩා අඩු වුණොත් මෙහෙයුම් ක්‍රියාවලිය මන්දගාමී වෙනවා. ඉලක්ක වෙත ළඟා වෙන්න පසු වෙනවා. සමහර තරගකරුවෝ ඊට ඉස්සෙල්ලා ඉලක්ක වලට ගිහිල්ලා
අපේ වෙළඳපොළ කොටස හානි කරන්න පුළුවන්. අපේ වෙළඳපොළ කොටස අඩු කරන්න පුළුවන්. අපේ විකුණුම් සහ ලාභදායීත්වය හීන කරන්න පුළුවන්. ඒ නිසා සේවකයන් 50 නම් 50ම අවශ්‍ය. ඒක තමයි ප්‍රමාණවත් කියන්නේ. අඩුත් නැති වැඩිත් නැති. ප්‍රශස්තම සේවක පිරිසක් පවත්වාගෙන යන්න ඕනේ. ගුණාත්මක කියන්නේ ඒ සේවකයන් හැම අතින්ම සුදුසුකම්ලත් සේවකයන් වෙන්න ඕනේ. ගුණාත්මක කියන්නේ අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් තියෙන්න ඕනේ. අවශ්‍ය පළපුරුද්ද තියෙන්න ඕනේ. යහපත් හැසිරීමක් තියෙන්න ඕනේ. අවංක වෙන්න ඕනේ. කැපවීම තියෙන්න ඕනේ. උනන්දුව තියෙන්න ඕනේ. අධිෂ්ඨානශීලී බව තියෙන්න ඕනේ. ඒ කියන්නේ සේවකයේ ක්‍රියාශීලී සක්‍රීය සේවකයෙක් කරන්න අවශ්‍ය ගුණාංග සියල්ල ඇතුළත් නම් අපි කියනවා ගුණාත්මක කියලා. විශේෂයෙන්ම කැපවීමෙන් උනන්දුවෙන් අවංකව. කැපවීම උනන්දුව අවංක බව තියෙන සේවකයෝ තමයි අපට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම සුදුසුකම් ඇති අය. අධ්‍යාපන සුදුසුකම් පළපුරුද්ද කියන සුදුසුකම් තියෙන අවංක කැපවීමෙන් වැඩ කරන සේවක පිරිසක් කියන එක තමයි ගුණාත්මක කියන්නේ. හරිද? දෙක තෘප්තිමත් කියන එක තේරෙනවනේ. තෘප්තිමත් කියන්නේ සතුටෙන් වැඩ කරන සේවකයෝ තමන්ගේ සේවා ස්ථානයට තමන්ගේ සේවා යෝජකයන්ට හෝ සේවා යෝජකයාට තනි පුද්ගලයෙක් නම් සහ තමන්ගේ වැඩ කණ්ඩායමට තමන්ගේ වැඩ පරිසරයට බොහොම කැමැත්තෙන් වැඩ කරන සතුටෙන් වැඩ කරන කෙනෙක් වෙන්න ඕන. තමන්ගේ සේවා යෝජකයන් යටතේ වැඩ කරන්නේ සතුටෙන්. තමන්ගේ වැඩ කණ්ඩායමත් එක්ක තමන්ගේ සහෝදර සේවකයන් එක්ක වැඩ කරන්නේ සතුටෙන්. තමන් වැඩ කරන වැඩ පරිසරයේ තමන් ශ්‍රමය වැය කරන්නේ සතුටෙන් වෙන්න ඕන. එහෙම සතුටෙන් වැඩ කරන සේවකයා වෙනත් විකල්ප රැකියා අවස්ථා හොයන්න යන්නේ නැහැ. වෙනත් විකල්ප ව්‍යාපාර තුල රැකියාවලට ප්‍රවේශ වෙන්න නැත්නම් ඒ රැකියා හඹාගෙන යන්න උත්සාහ කරන්නේ. තමන්ගේ ඒ තමන් කරන එකම රැකියාව මේක තමයි. තමන් මිය යනතුරු තමන් විශ්‍රාම යන තෙක් තමන් ජීවත් කරවන තමන්ගේ කුටුම්බේ ජීවත් කරවන ආදායම් නැත්නම් වැටුප් ආදායමක් දීමනා ලබා දෙන එකම රැකියාව එකම ආයතනයේ එකම සේවා යෝජකයා මෙන්න මේ ස්ථානයේ කියන හැඟීම එන්න ඕනේ. ඒක තමයි සතුටින් වැඩ කරනවා. තෘප්තිමත් කියන්නේ ඒකයි. සතුටෙන් වැඩ කරනවා නම් තේරෙනවද? ඒ සේවකයා අනිවාර්යයෙන්ම ආයතන හැර යන්නේ නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම තෘප්තිමත් කියන එකේ තේරුම සතුටුදායක ලෙස සේවයේ දීම. මෙන්න මේ කියන කාරණා දෙකෙන් යෝග්‍ය හා තෘප්තිමත්. නිකම්ම නිකන් ශ්‍රම බලකායක් නෙමෙයි, යෝග්‍ය හා තෘප්තිමත් ශ්‍රම බලකායක් බිහි කර පවත්වගෙන යාම. නැත්තම් අත්පත් කර ගැනීම සහ රඳවා ගැනීම තමයි මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධානම අරමුණ වෙන්නේ. තේරුණාද? එහෙනම් ගුණාත්මක හා ප්‍රමාණවත් සේවක පිරිසක් වෙන්න ඕනේ. සතුටෙන් වැඩ කරන තේරුණාද? තමන්ගේ වැය කරන ශ්‍රමයට දෙන දීමනාව සමග තමන්ගේ වැඩ කණ්ඩායමෙන් සහ සේවා යෝජකයන්ගෙන් ඒ වගේම සුපරීක්ෂකවරුන්ගෙන් ලැබෙන සහයෝගයත් එක්ක සතුටුදායක ලෙස වැඩ කළ හැකි රැකියාවක් වෙන්නට ඕන. තේරුණාද? එහෙම වුණොත් තමයි ඒ සේවකයන් ආයතනේ හැර නොයන්නේ. අනිවාර්යයෙන් මේ සේවකයෝ දීර්ඝ කාලීන බොහෝ විට විශ්‍රාම ගන්නාතුරු එම ආයතනේ අනිවාර්යයෙන්ම සේවයට කැප වෙනවා. එහෙම පිරිසක් බිහි කිරීම තමයි, බිහි කර ගැනීම තමයි මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධාන ඉලක්කය වෙන්න ඕනේ. ඕනෑම ආයතනයක මානව සම්පත් කළමනාකරුවෙකුගේ ප්‍රධාන ඉලක්කය වෙන්නත් ඕනේ ඒකමයි. පැහැදිලිනේ? ඔක තමයි මූලික අරමුණ. හරිද? ඊළඟට මානව සම්පත් කළමනාකරණයේ සුවිශේෂී අරමුණු තව තියෙනවා. නැත්තම් අතිරේක අරමුණු, අමතර අරමුණු. අමතර අරමුණු. මූලික අරමුණ කොයි ව්‍යාපාරවලටත් පොදුයි. අමතර අරමුණු සමහරට ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට වෙනස් විය හැකියි. දැන් මම මේ අමතර අරමුණු කීපයක් කරනවා. සමහර ව්‍යාපාරවල මේ අමතර අරමුණු වැඩි වෙන්න පුළුවන්. සමහර ව්‍යාපාරවල අඩු වෙන්න පුළුවන්. තේරෙනවද? සමහර ඒවා අසමාන වෙන්න පුළුවන්. එහෙනම් මේ කියන්නේ සුවිශේෂ අරමුණු කියන්නේ අතිරේක නැත්නම් අමතර අරමුණු. පළවෙනි එක තමයි රැකියා සඳහා නියමිත වේලාවට නියමිත ප්‍රමාණයෙන් යෝග්‍ය සේවකයින් බඳවා ගැනීම. යම් රැකියා නැත්නම් තනතුරු සඳහා නියමිත වේලාවට නියමිත ප්‍රමාණයෙන් යෝග්‍ය සේවකයින් බඳව ගන්න. මෙතන යෝග්‍ය කියන්නේ මත ගුණාත්මක හා ප්‍රමාණාත්මක කියන එකමයි. තේරුණාද? යම් ආයතනවල මෙහෙයුම් ක්‍රියාවලිය හා බද්ධව
ඉටු කරන්න සිදුවන කාර්ය සහ කාර්යභාරයන් ගොඩක් තියෙනවා. කාර්ය සහ කාර්යභාරය නැත්නම් කාර්ය සහ රාජකාරී. කාර්ය කියන්නේ ටාස්ක් මූලික ක්‍රියාව. කාර්යභාරයෙන්වත් රාජකාරීන් කියන්නේ එහා බැඳුණු අතිරේක ක්‍රියාකාරකම ගොඩක්. එහෙනම් ඕනෑම ව්‍යාපාරයක යම් මෙහෙයුම් ක්‍රියාවලියක් හා සම්බන්ධ කාර්ය නැත්නම් කටයුතු හා රාජකාරී නැත්නම් කාර්යභාරයන් ඉටු කිරීමට අවශ්‍ය රැකියා නිර්මාණය කරලා තියෙනවා. ඒ කාර්ය සහ කාර්යභාරයේ ධාරිතාවය අනුව තමයි රැකියා ප්‍රමාණය තීරණය වෙන්නේ. කාර්ය සහ කාර්යභාරයන් වැඩි වෙන්න රැකියාව වැඩි වෙනවා. අඩු වෙන්න රැකියාව අඩු කරගන්න පුළුවන්. එහෙනම් රැකියාව සඳහා નિયમિત වේලාවට નિયમિત ප්‍රමාණයෙන් යෝග්‍ය සේවකයන් බඳව ගන්න ඕනේ. කියන්නේ සේවකයන් බඳවාගත යුතු වේලාව පමා වුණොත් මෙහෙයුම් ක්‍රියාවලියට ඒක ලොකු හානියක් වෙනවා. උදාහරණයක් වශයෙන් ඔබ දන්නවා සංචාරක හෝටල් කර්මාන්තය ලංකාවේ. සංචාරක හෝටල් කර්මාන්තය. දැන් නිර්තදිග මෝසම් සුළං හමන කාලෙදී සංචාරක හෝටල් කර්මාන්තයට ගොඩාක්ම වාසිදායක වෙන්නේ නැගෙනහිර මුහුදු වෙරළ. පාසි කුඩා කල් කුඩා මඩකලපු ඒ පැත්තේ මුහුදු වෙරළ. මොකද හේතුව ඒ මුහුදු වෙරළ බොහොම නිෂ්කලංකයි. ඒ ප්‍රදේශයේ සංචාරක හෝටල් වලට සංචාරක නිකේතන වලට සංචාරකයන් ආකර්ෂණය වීම බහුලයි. ඒ වගේම ඊසාන දිග මෝසම් සුළං හමද්දී එහෙට අවාසිදායකයි. එතකොට දකුණු මුහුදු වෙරළ තීරයේ සංචාරක හෝටල් වලට ඉතාම හොඳ ඉල්ලුමක් ලැබෙනවා. බෙන්තර, කොග්ගල, හික්කඩුව, ගාල්ල, වැලිගම, මිරිස්ස වගේ මුහුදු තීරයේ තියෙන සංචාරක හෝටල් වලට ඒ කාලේට ඉතාම ශාස්ත්‍රීයයි. මොකද ඒක තමයි සීසන් එක. අපි කියන්නේ සීසන් එක ඍතුව කියලා. තේරෙනවද? ඒ වගේ දැන් ඒ ටූරිස්ට් සීසන් එකේදී අපි ගත්තොත් බෙන්තරේ නැත්නම් දකුණු මුහුදු වෙරළ තීරයේ සංචාරක හෝටල් ඍතුව තමයි සාමාන්‍යයෙන් ඔක්තෝබර් ඉඳන් අප්‍රේල් දක්වා. ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් සාමාන්‍ය මාස 6ක් ඔය ඍතු තියෙනවනේ. ඒ කාලේ සුළඟ නැහැ. මුහුද ඉතාම නිෂ්කලංකයි. හොඳට හිරු පායනවා. සුළඟේ වේගය ඉතාම අඩුයි. මුහුදේ වෙරළ ඉතාම පළල් ලෙස ස්වභාවිකව මුහුදු තරංග මගින් නිර්මාණය කරනවා. තේරෙනවද? සංචාරකයන්ට එතකොට ඒ කාලේ ඒ දකුණු මුහුදු වෙරළ තීරේ ඉන්නකොට ශ්‍රී ලංකාව ඇත්තටම පාරාදීසයක්, පැරඩයිසයක් කියලා දැනෙනවා. ඒතර ඒ කාලෙදී සංචාරක හෝටල් වල ඉල්ලුම වැඩි වෙනවා. හැබැයි ඕෆ් සීසන් එකේදී ඉල්ලුම අඩු වෙනවා. හෝටල් කාමර සම්පූර්ණ මිස් වෙනවා. ඒ නිසා සාමාන්‍ය සංචාරක හෝටල් වල වෙන්නේ ස්ථිර සේවක කණ්ඩායමක් තියාගන්නවා. පර්මනන්ට් ස්ටාෆ් එකක් ගන්නව අඩුවෙන්. අර සීසන් එකේදී පමණක් අතිරේක නැත්නම් අනියම් සේවක පිරිසක් යොදා ගන්නවා. අපි කියන්නේ කොන්ට්‍රැක්ට් බේසික් කියලා. මාස 6කට සේවකයන් බඳව ගන්නවා. ආයි සර්විස් එක කරනවා. ආයි මාස 6කින් ආයි ගන්නවා. තේරුණාද? දැන් ඒතොර මේ සංචාරක ඍතුවේදී අනියම් නැත්නම් අතිරේක සේවකයන් බඳව ගන්න ඕනේ. අපි හිතමු ඔක්තෝබර් නම් ඒක ඔක්තෝබර්ම වෙන්න ඕනේ. ඒක තමයි මේ નિયમિત වෙලාවට කියන්නේ. નિયમિત ප්‍රමාණය සේවකයන් 50ක් අවශ්‍ය නම් 50ක් බඳව ගන්නවා. 40ක් බෑ. එහෙනම් ඒ කර්මුණක් තමයි. එහෙනම් රැකියා සඳහා નિયમિત වේලාවට નિયમિત ප්‍රමාණයෙන් යෝග්‍ය ශ්‍රමිකයන් බඳවා ගැනීම. අමතර අරමුණක් තමයි. දෙවෙනි එක තමයි සේවක කැපවීම නංවාලීම. සේවකයන්ගේ වැඩ ගන්න පුළුවන්. සේවකයන් වැඩට උනන්දු කරලා කැපවීමෙන් වැඩ කරන තත්වයට සේවකයන් පත් කර ගැනීමත් මානව සම්පත් කළමනාකරණේ තවත් අරමුණක්. නැත්නම් මානව සම්පත් කළමනාකරුගේ අරමුණ හොත් ඒත් එකයි. මොකද මානව සම්පත් කළමනාකරණයේ අරමුණු වලට පිට අරමුණු මානව සම්පත් කළමනාකරුවෙකුට තියෙන්න බෑ. මානව සම්පත් කළමනාකරණය කියන ශිල්පීය ක්‍රමයට පණ පොවන්නේ කවුද? ජීවය දෙන්නේ මානව සම්පත් කළමනාකරු. එහෙනම් ඔහුගේ අරමුණුයි මානව සම්පත් කළමනාකරණය කියන ක්‍රියාවලිය අරමුණුයි දෙකක් නෙවෙයි එකක්. තේරුණාද? ඒ කොයි විදිහෙන් ඇහුවත් අපිට තියෙන එකම උත්තරයයි. එහෙනම් සේවක කැපවීම වැඩි කරගන්න ඕනේ. සේවක කැපවීම නංවාලන්න පුළුවන් සුපිරි මානව සම්පත් කළමනාකරුවන්ට. දැන් ඔබ දන්නවා ඔබේ කුටුම්බයන් තුල සරලම උදාහරණේ ඔබේ නිවෙස තුල සමහරට ඔබේ සහෝදරයෝ විශේෂයෙන්ම ඔබට වඩා බාල සහෝදරයෝ කියමුකෝ මල්ලිලා දෙන්නෙක් විතර ඉන්නවා කියනකෝ ඔයගලන්ට. ඒ මල්ලිලා දෙන එක්කෙනෙක් ඕන විදියකට කිව්වම වැඩක් කරනවා. අපි කියන්නේ කරබාගෙන අහිංසකයෙක් විදිහට නැත්නම් අපි කියනවා ගෙදරදී මෝඩයෙක් විදිහට කියලා කියන සමහරලාට පව් එහෙම කියන එකනේ. අහිංසක විදිහට කියන දේ කරනවා. අම්මා කිව්වත් ඒ වැඩේ කරනවා. අයියලා අක්කලා කිව්වත් ඕන කෙනෙක් කොහොම කරනවා. නමුත් තව මල්ලි කෙනෙක් ඉන්නවා
එයා ටිකක් සටකපටයි. තේරෙනවද? එයාගෙන් වැඩ ගන්න බෑ. එයා ටිකක් බොහොම සංවේදී සෙන්සිටිව් මේ සහෝදරයෙක්. එයාගෙන් වැඩ ගන්න ඕනේ අපි කියන්නේ චාටුවෙන් කියලා. චාටුවෙන් වාප්පුවෙන් වැඩ ගන්නවා කියන්නේ. එයාට කියන්නේ උස්සරෙන් කිව්වොත් මල්ලි මේක ටක් ගාලා කරන්න මේ දැම්ම කරන්න ඕනේ කරන්නේ. කරන්නෙම නැහැ. දන්නවනේ පොදු චරිතනේ අපේ නිවසරත් ඔබේ නිවසරත් ඔක පොදුයි. එයාගෙන් අපි යාට බොහොම ආදරේ මල්ලි මොකද කරන්නේ? ඔයා වැඩක්ද? මට මේ හරි ප්‍රශ්නයක් කළා මල්ලි තියෙන්නේ. මට මෙන්න මේ වගේ වැඩක් කරගන්න තියෙනවා කරගන්න විදියක් නැහැ මේක අද ඉවර කරගන්නත් උනා. නේ මන් දන්නේ ඉස්කෝලේ මට මේ ක්ලාස් ටීචර් එකෙන් ඉන්නහම් වෙන්නේ නැහැ මම මේක කරගෙන ගියේ නැත්තම් කියලා අපිට ඉස්කෝලේ මොන හරි ප්‍රායෝගික වැඩක් කියන්නකෝ. මොකද කියන්නේ මල්ලි? ආයිත් මොකද්ද කරන්න ඕන අක්කට නැත්නම් අයියට? ඉතින් ඕක ලොකු දෙයක් නෙමෙයි මට කරන්න පුළුවන් ඕක. මම කරලා දෙන්නම්. අන්න කරගන්න. දැන් එයාටකුත් මල්ලි ඔයාට මොනවද තිබුණත් මේක කරන්න ඕනේ. තේරෙනවද? ඔයාට වඩා මේක ලොකු වැඩක්. මට මේක හෙට ඉස්කෝලේ ගෙනියන්න ඕනේ. මට කරලා දෙන්න ඕනේ. කරන්නෙම නැහැ. හවුද නැද්ද? ඔව්. ඒ නිසා ඒ වගේ තමයි සරල උදාහරණයක් පෙන්නුවේ. මානව සම්පත් කළමනාකරුවෙක්ගේ අපි ගති ලක්ෂණ අපි හඳුනා ගන්න තව චුට්ටකින් මානව සම්පත් කළමනාකරුවෙක් ආයතනයක ඉන්න සේවක සම්පත වෙන්වෙන්වත් සාමූහිකවත් නිවැරදිව හඳුනා ගන්න ඕනේ. වෙන්වෙන් කියන්නේ එක එක පුද්ගලයාගේ චරිත ලක්ෂණ, එක එක පුද්ගලයාගේ හැසිරීම රටාවන්, එක එක පුද්ගලයන්ගේ ආකල්ප තනිතනම හඳුනා ගන්න ඕනේ. ඒ වගේම සේවකෝ කණ්ඩායමක් වශයෙන් වැඩ කරද්දී ඒගොල්ලෝ වෙනම හඳුනා ගන්න ඕනේ. ඕක සරල දෙයක් නේ. දැන් ඔබ සමහරලාට තනියම පාසලේ පන්ති කාමරේ ඉගෙන ගන්නවා නම් ඔබ තරම් කියන්නේ නිහඬ චරිතයක් ඉස්කෝලේම නැහැ. හරිද? ඔබ දඟ කරන්නේ හැම ගුරුවරයෙකුටම කීකරු ඉගෙන ගන්නවා. නිවසෙත් එහෙමනේ. දැන් ගොඩක් නිවසේදී ඔබ බොහොම නිහඬ චරිතයක්නේ. නමුත් පාසලට ගියාම කණ්ඩායමක් ඉන්නවා. ඔබට ගෲප් එකක් ඉන්නවා. ළමයි 35 40 කණ්ඩායම පන්ති කාමරේ ඉන්නවා. ඒකිනුත් 4-5 දෙනෙක් ඔබට සමීපතමයි. ඔබ ළඟම ඉන්න අය. තේරෙනවද? ඒගොල්ලොන්ටත් එක්ක එකතු වුණාන් පස්සේ මොකද වෙන්නේ? ඔබේ නිහඬියා ඔබෙන් ඈත් වෙනවා. ඔබ ഘോഷාකාරී කෙනෙක්. කලහකාරී ලෙස ඇසිරෙන කෙනෙක්. නිතරම විනෝදාත්මකව වැඩ කරන්න කැමති කෙනෙක්. ගුරුවරුන්ගේ දෝෂාරෝපණයට ලක් වෙන චරිතයක් බවට පත් වෙනවනේ. එහෙමනේ වෙන්නේ. තනියම වැඩ කරද්දි කරබාගෙන වැඩ කරනවා. කණ්ඩායමක් එක්ක වැඩ කරද්දි කලහකාරී. තේරෙනවද? අන්න ඒ වගේ මේ තනිව සාමූහිකවත් හඳුනා ගන්නවා. හඳුනා ගැනීම තුළින් ඒ සේවකයන්ගෙන් වැඩ ගන්න කොහොමද? ඒ සෑම සේවකයෙක්ම තමන්ගේ වැඩවලට කැපවීමෙන් වැඩ කරන තත්ත්වයට පත් කරගන්න කොහොමද කියන එක සේවක කළමනාකරු හඳුනාගෙන තියෙනවා. ඒ නිසා ඒ සේවකයින්ගේ කැපවීම නංවා ගැනීමත් නංවාලීමත් මානව සම්පත් කළමනාකරණයේ අතිරේක අරමුණක් වෙනවා. තුන්වෙනි එක තමයි සේවක ඵලදායීතාව ඉහළ නැංවීම. කැපවීම වැඩි කර ගැනීමේ ඊළඟ අරමුණ තමයි මොකද්ද? ලේබර් ප්‍රොඩක්ටිවිටි එක වැඩි කර ගැනීම. සේවක ඵලදායීතාව. ඒ කියන්නේ සම්පත් ඉතාම පිරිමැසුම්දායක ලෙස භාවිතා කරනවා සේවකයන්ගේ අතින්. ඒ නිසාම සේවකයන්ගේ අතින් සම්පත් නාස්තිය ඉතාම අවමයි. සමහරට ශූන්‍ය වෙනවා. එහෙනම් අඩුම යෙදවුම් ප්‍රමාණයකින්, අඩුම සම්පත් ප්‍රමාණයකින් වැඩිම භාණ්ඩා සේවා ප්‍රමාණයක්, වැඩිම නිමවුම් ඒකක ප්‍රමාණයක් ජනනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක තමයි සේවක ඵලදායීතාවේ වර්ධනය කර ගැනීම කියන්නේ. සේවක ඵලදායීතාවේ ඉහළ නැංවීම, නැත්නම් ඉහළ නංවාලීම, නැත්නම් වර්ධනය කිරීම, නැත්නම් වර්ධනය කරවා ගැනීම. තමන්ට ඕන විදිහට මේ වචන අසුරුවන්න. මේ වචනම කටපාඩම ලියන්න ඕනේ නැහැ. පැහැදිලිනේ? රයිට්. තවත් අරමුණු තුන අපි බලමු. හතරවෙනි එක සේවක අභිප්‍රේරණයක් ඇති කිරීම. මානව සම්පත් කළමනාකරණයේ තවත් අතිරේක ඉලක්කයක්, අතිරේක අරමුණක්, අමතර පරමාර්ථයක් තමයි සේවක අභිප්‍රේරණය. පර්සනල් මොටිවේෂන්. මොකක්ද අභිප්‍රේරණය කියන්නේ? සොකීය කැමැත්තෙන් වැඩට උනන්දු වීම. නැත්නම් සොකීය කැමැත්තෙන් වැඩ කරන තත්වයට සේවකයා පත් කර ගැනීම. ඒකත් ප්‍රධානම අරමුණක්. මොකද සේවකයාගේ පස්සෙන් සුපරීක්ෂකයන් ක්‍රියාත්මක වෙමින් සුපරීක්ෂකගේ අනට බිය කරගෙන වැඩ ගන්න කලාව තරම් දීර්ඝ කාලිනව ප්‍රතිඵල දෙන්නේ නැහැ. ඒ නිසා විය යුත්තේ සේවකයාට අනකිරීමකින් තොරව, බල කිරීමකින් තොරව සේවකයාගේ කැමැත්තෙම සතුටෙන් වැඩ කරන තත්ත්වයට පත් කර ගැනීම. ඒක තමයි සේවක අභිප්‍රේරණය කියන්නේ. අවශ්‍යම දෙයක්. අභිප්‍රේරණය වූ ශ්‍රම හමුදාවක් ඉන්න තැන ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාවලියේ සෑම කාර්යයක්ම සුමටව ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අභිප්‍රේරණය වූ ශ්‍රම හමුදාව බිහි කර ගැනීමත්
මානව සම්පත් කළමනාකරණය තවත් අතිරේක අරමුණක් වෙනවා. ඊළඟට පස්වෙනි එක සේවක සංවර්ධනයේ තහවුරු කිරීම. සේවක සංවර්ධනයේ තහවුරු කිරීම පර්සනල් ඩෙවලොප්මන්ට්. දැන් ඔබ කෙදිනක හෝ තව සමහරට මාස කීපයකින් වෙන්න බෑ උසස් පෙළ ලියන්න බෑනේ. තව වසර කීපයකින් සමහර උසස් පෙළ ලියලා ඉවරලා වසර එකහමාරකින් විතර තව වසරකින් පමණ නැත්නම් උසස් පෙළ ලියලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ලැබලා තව වසර 6කින් 7කින් පමණ ඔබ රැකියාවකට ප්‍රවේශ වුණාම ඔබ කිසි කෙනෙක් කැමති වෙන්නේ නැහැ රැකියාවෙන් විශ්‍රාම ගන්න විටත් ඔබ රැකියාව බාරගත්ත තනතුරින්ම විශ්‍රාම යන්න කැමති නැහැ. ඔබ ගුරු වෘත්තියට ආව නම් උපගුරු තනතුරක් තමයි ලබන්නේ. විශ්‍රාම යන්නෙත් බොහෝ විට උපගුරු තනතුරක ඉන්න වැඩි දෙනෙක්. එහෙනම් ඔබ ඒකට කැමති නැහැ. ඔබ කැමති අඩු ගානේ විදුහල්පතිවරයෙක් වෙලා තුන්වන ශ්‍රේණියේ එක ශ්‍රේණියේ බැරි නම් තුන්වන ශ්‍රේණියේ හෝ දෙවන ශ්‍රේණියේ විදුහල්පතිවරයෙක් වශයෙන්වත් විශ්‍රාම යන්න තමයි බලන්නේ. ඔබ ගිනුම් ලිපිකරුවෙක් වශයෙන් රැකියාවක් ආරම්භ කරලා අවුරුදු 30ක 35ක සේවා කාලයෙන් පස්සේ ඔබ අඩුම ගානේ සහකාර ගණකාධිකාරීවරයෙක් ඇසිස්ටන්ට් ඇකවුන්ටන්ට් කෙනෙක් වශයෙන්වත් විශ්‍රාම යන්න තමයි බලන්නේ. ඒ නිසා ඕනම කෙනෙක් රැකියාව සංවර්ධනය කරගන්න අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම උසස් වීම, ඒ වගේම වරප්‍රසාද තේරෙනවද? බලතල වැඩි කරගන්න උත්සාහ කරන එක තමයි රැකියාව සංවර්ධනය කියන්නේ. ඒ රැකියාව සංවර්ධනයේ තහවුරු කිරීමත් මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධාන අරමුණක් වෙනවා. මොකද රැකියා සංවර්ධනයේට දොරගුළු විවර කළේ නැත්නම් ඒ සේවකයා කලකිරීමට ලක් වෙනවා. අභිප්‍රේරණේ නොවූ සේවකයෙක් බඩපත් වෙනවා. එයාගෙන් උපරිම ශ්‍රමඵලදායීතාවයක් අපිට අපේක්ෂා කරන්න බෑ. උපරිම කැපවීමක් අපේක්ෂා කරන්න බෑ. ඒ නිසා සේවක සංවර්ධනයේ තහවුරු කිරීමත් මූලික අරමුණක් වෙනවා. ඊළඟට සේවක සුබ සාධනය තහවුරු කිරීම. පර්සනල් වෙල්ෆෙයාර් එක. සේවක සුබ සාධනය. සේවක සුබ සාධනය කියන්නේ සේවකයන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුලේ නැත්නම් කුටුම්බයේ ජීවිතවල සශ්‍රීකත්වයක් උදා කරලීම. සේවකයාගේ මෙන්ම ඔවුන්ගේ පවුලේ සමාජිකයන්ගේ ජීවිතවල සශ්‍රීකත්වයක් උදා කරලීම. ඒ කියන්නේ යහපත් සෞඛ්‍ය තත්ත්වයක්, යහපත් ජීවන රටාවක් තේරෙනවද? නිදහසේ පවත්වාගෙන යාමට හැකි වාතාවරණය තමයි මේ සේවක සුබ සාධනය කියලා කියන්නේ. සේවකයාගේ සෞඛ්‍ය පිරිහෙනවා නම් නිතර ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් නෑ. අපි කියන්නේ ඇඟ ෆිට් නෑ කියලා. රැකියාවට වැඩ කරන්න ෆිට් නෑ. තේරෙනවද? නිවැරදි ප්‍රාණ ශක්තිය නෑ. අවශ්‍ය ප්‍රාණ ශක්තිය නෑ. ඒ වගේ පවුලයට එහෙමයි. ඒ වගේම සේවකෝ අවශ්‍ය තමන්ගේ ජීවත් වීමට අවශ්‍ය අවම පරිභෝජන මට්ටමට අවශ්‍ය භාණ්ඩා සේවා පරිභෝජනය කරන්න වත්පොහසත්කම් නැහැ. වත්පොහසත්කම් නැහැ. ඒ වගේම අවශ්‍ය ක්‍රය ශක්තිය නැහැ. ඒතර මොකද වෙන්නේ? බොහොම පහත් ජීවන රටාවක් තමයි ගත කරන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? ඒගොල්ලන්ගේ සුබ සාධනේ ඒගොල්ලන්ගේ ඈත් වෙලා තියෙන්නේ. ඒ නිසා සේවක සුබ සාධනය නංවාලීම, සේවක සුබ සාධනයේ සලසාලීමත් තහවුරු කිරීමත් මානව සම්පත් කළමනාකරණයේ තවත් අරමුණක් වෙනවා. ඒ නිසා තමයි ඇතැම් ආයතන සේවකයින්ට සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දෙනවා. සේවා යෝජකයාගේ වියදමෙන් සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් අපි හිතමු රුපියල් ලක්ෂ 5ක් නැත්නම් 10ක් දෙන උපරිමයක්. අවුරුද්ද තුල සේවකයා හෝ පවුලේ සමාජිකයන් අසනීප වුණාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න, හොස්පිටලයිස් චාර්ජස් ගෙවන්න ඒ ලක්ෂ 5 පාවිච්චි කරන්න පුළුවන්. ඒතර තමන්ගේ අතින් වැටුපෙන් වියදම් වෙන්නේ. ඒක ලොකු රැකවරණයක්. සුබ සාධනයි. ඒ වගේම සමහරට කුඩා ළමුන්ට අවශ්‍ය ඔය පෝෂ්‍යදායී ආහාර, කිරිපිටි වර්ග, සමහරට ඔය සමපෝෂ වගේ, ත්‍රිපෝෂ වගේ දේවල් ඉතාම අඩු මිලට ලබා දෙනවා සුබ සාධක සමිතියක් පිහිටුවලා. ඒතර සුබ සාධක සමිතියටත් පොඩි ආදායමක් එනවා, සේවකයන්ටත් විශේෂ සහනයක් වෙනවා. ඒ වගේම ආයතනයේ නිෂ්පාදන පංගු අපේ තුන් සබන් හදනවා, දන්තාලේප හදනවා, සුවඳ විලවුන් වර්ග හදනවා. ඒ වගේ නිෂ්පාදන පංගුවක් ප්‍රොඩක්ට් පැක් එකක් මාසෙකට දෙනවා. මාසෙකට සබන් කැට අපි තුමු টয়ලට් සෝප් නැත්නම් ඇඟ ගල්වන සබන් කැට 4ක්, වොෂින් සෝප් රිදි සෝදන සබන් කැට 5ක්, පවුඩර් පෙට්ටියක්. එහෙම දුන්නොත් මොකද වෙන්නේ? ඒ මාසෙට ඒක ප්‍රමාණවත්. එතනම රුපියල් 1000 ගාණක් ඉතුරුයි.
සේවක සුබ සාධනය. ඒ වගේ ඉතාම අඩු පොලියට සමහරට 4%යි උපරිම 4%යි නැත්නම් 5යිම වාර්ෂික පොලිය ණය මුදලක් දෙනවා. තමන්ගේ පවුලේ අත්‍යවශ්‍ය දෙයක් කරගන්න. සමහරට ඒ රැකියාව අනුව ආයතනයේ ධාරිතාව සේවක පිරිස අනුව ඒ ණය ප්‍රමාණය තීරණය වෙනවා. දැන් මම වැඩ කරපු පාසලේ සුබ සාධක සංගමයක් තිබිලා ඒක මැරිලා තිබුණේ. පස්සේ මගේ තාත්තගේ මරණයෙන් පස්සේ මට එවකට ගුරු මණ්ඩලය ගොඩක් උදව් කළා ඇවිල්ලා ලොකු මූල්‍ය ආධාරයක් කරා. මට ඒක හරි ලොකු සහනයක් වුණා. පස්සේ මම ඒ මරණයෙන් පස්සේ පාසලට පළවෙනි දවසේම විවේක කාලේදී මම ස්ටාෆ් රූම් එකේදී ස්තුති පුද කළා. මම යෝජනාවක් කරා අපි මේ වගේ සුබ සාධක සමිතියක් දාමු. මම මේකේ ව්‍යවස්ථාව හදලා සියලුම දේ කරලා දෙන්නම්. ඒක කරමු. ඒතර හැමෝටම මේ සාහන ලැබෙන කියලා අවබෝධ කරගන්න හැමෝම පිළිගත්තා ඒක. එහි ප්‍රතිඵලයක් වශයෙන් මාසයකට පස්සේ සුබ සාධක සංගමය ආරම්භ කළා. මම හැදූ ව්‍යවස්ථාව තමයි තාමත් ක්‍රියාත්මක වෙන්නේ. මම අවසානයේ පාසලෙන් වසර 12ක සේවයෙන් පස්සේ ඉවත් වෙද්දී මගේ මතක හැටියට ඒ කියන්නේ 95 මැයි 2 තමයි මම ඉස්කෝලෙන් අස්සුනේ. 95 මැයි මාස 2 වෙනිදා විශ්‍රාමයේදී රුපියල් 25000ක් ණය මුදලක් දුන්නා අවුරුද්දකින් කපා ගන්න පඩියේ 104යි පොලිය. 104ක් කියන්නේ නොමිලේ වගේනේ. මාසෙට 100%ක්වත් නැහැනේ පොලිය. දැන් උනත් බැංකු ණයක් ගත්තොත් 20%කට වඩා පොලියක් අය කරනවනේ. තේරෙනවද? බොහොම සානදායි. අද දන්නවද ගාන? අද අනික ඒ කාලේ මට මතක නැහැ හරියටම. සාමාන්‍යයෙන් ගුරුවරු 15කට 20කට වගේ තමයි අර මූල්‍ය ධාරිතය තුල ණය දෙන්නේ. හැමෝටම ඉල්ලුවොත් ඒ කියන්නේ 30ක් 40ක් ඉල්ලුවොත් දෙන්නේ නැහැ. මේ අද වන විට මේ මං ගිය මාස සුද්ධ දැනගත්තා. මේ අද වන විට එක ගුරුවරයෙකුට ලක්ෂ 5ක් දෙනවා. එදා 25000 ලක්ෂ 5 දක්වා ඒ අරමුදල වර්ධනය කරගෙන ඒගොල්ලෝ. මං සතුටු වෙනවා මං ආරම්භ කරදී මේ යන දිල නැහැ. තවත් සංවර්ධනය කළා. ඒ 104ම පොලිය. 104ම අවුරුදු දෙකෙනුත් කපන්න දෙනවා. තුනෙනුත් කපන්න දෙනවා. ඒක ගුරුවරයාගේ ඉල්ලීම. උපරිම 3යි දෙන්නේ. ඔන්න අවුරුද්දෙන් කපා ගන්න පුළුවන්. වාරික 12කින් නැත්නම් වාරික 24කින් නැත්නම් වාරික 30කින්. ගොඩක් අය ගන්නේ අවුරුදු 3කින් කපා ගන්න. ලොකු සාහනයක් නේ. තේරෙනවද? ලොකු සාහනයක්. සමහරට දැන් ඒ ගුරු මෙහෙමත් කරනවා. දැන් මට ලෝන් එක ඕනේ. හරිද? ලක්ෂ 10ක් ඕනේ. දෙන්නේ ලක්ෂ 5යිනේ. ලෝන් එකක් අවශ්‍ය නැති මගේ හිතවත් ගුරුවරයෙකුට යාරත් කිනු ඉල්ලන්න කියලා. එයත් ගන්නවා. එයාත් මට ඒ කරන් දෙනවා. මට ලක්ෂ 10ම ලැබෙනවා. මම පඩියෙන් එයාගේ ණය වාරිකේ මම එයාගේ අතර දෙනවා. මොකද එයාගේ පඩිය කැපෙනවනේ. ලොකු සාහනයක්. ඉතින් ඕක තව ඉස්සරහදී ලක්ෂ 10ක් වෙයි. ඉතින් හිතවත් දෙන්නේ තොරගත්තොත් ලක්ෂ 30ක් ගන්න පුළුවන් 104කට. මොන බැංකුවෙන්ද හැම ඉතිහාසයක් හම්බෙන්නේ. අන්නේ වගේ සුබ සාධන පහසුකම් ඇති කරලා සේවක සුබ සාධනේ තහවුරු කිරීම හැම මානව සම්පත් කළමනාකරණයකම ප්‍රධාන අතිරේක අරමුණක් වෙනවා. මොකද එහෙම කරනකොට තමයි සේවක කැපවීම වර්ධනය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට සේවක පිරිවැය පාලනය. සෑම මානව සම්පත් කළමනාකරුවෙකුගේම සහ මානව සම්පත් කළමනාකරන ක්‍රියාවලියේ පොදු අරමුණක් වෙනවා සේවක පිරිවැය පාලනය කිරීම. ඒ කියන්නේ වැටුප්, අතිකාල, බඳවා ගැනීමේ පිරිවැය ආදී. දැන් නිදසුනක් ලෙස යහපත් වැඩ පරිසරයක් නිර්මාණය කළේ නැත්නම් සේවකයෝ අතෘප්තිමත් නම් වැඩ කරන ස්ථානය පිළිගත හැකි මානව සම්පත් කළමනාකරණ ශිල්ප ක්‍රම දියත් වෙන්නේ නැත්නම් සේව්‍ය සේවක සබඳතා හෙවත් කාර්මික සම්බන්ධතා ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ස් ක්‍රම මුදින් ස්ථාපිත වෙලා නැත්නම් සේවකයෝ අපි කියන්නේ ආපු මෝඩකමට ජොබ් එක කරනවා හැකීක්මනින් මං මීටට හොඳ ජොබ් එකක් හොයාගෙන කියන මානසිකත්වය තමයි සේවක වැඩ කරන්නේ. සේවකයා කැප වෙන්නේ, අභිප්‍රේරණය වෙන්නේ කොහොම හරි විනය විරෝධී නොවන ආකාරයෙන් ඉන්නකම් වටුපක් ලබන්න පුළුවන් වන විදියට බොහොම අවම ලෙස කැපවීමක් කරන උපරිමයේ අවම කැපවීමක් තුලින් සේවය කරනවා. ඒ අතර ඒගොල්ලෝ වෙන වෙන රැකියාව සොයනවා. රැකියාව ලැබෙන පළවෙනි අවස්ථාවේ ආයතන හැර යනවා. ඕක දිගින් දිගටම වෙනවනම් මොකද වෙන්නේ? සේවකයන් බඳව ගන්නවා. සේවකයන් ඉවත් වෙනවා. ආයි බඳව ගන්නවා ඉවත් වෙනවා. බඳව ගැනීමේදී පිරිවැයක් තියෙනවානේ. සම්මුඛ පරීක්ෂණ වලට ඉල්ලුම්පත් කැඳවන්න සමහරට ඉල්ලුම් කරොන්ට ගමන් වියදම් ගෙවන්න පිරිවැයක් යනවා. පුහුණු කරන්න විශේෂයෙන්ම ලොකු පිරිවැයක් යනවා. තේරුණාද? මොකද වෙන්නේ? හැමදාම සේවක පිරිවැය එනවා යනවා සාර්ථක නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම සේවක පිරිවැය පාලනය කරගන්න ඕනේ. අනික අතිකාල. දැන් සේවකයෝ සතුටෙන් තෘප්තිමත්ව
කැපවීමෙන් නැත්නම් උනන්දුවෙන් ඒ වගේම අභිප්‍රේරණය වෙලා ඒ කියන්නේ සොකී කැමැත්ත. එහෙනම් සේවකයෝ සතුටෙන් වැඩ කරන්න ඕනේ. සොකී කැමැත්තෙන් වැඩ කරන්න. අභිප්‍රේරණ වූ සේවකයෝ කියන්නේ ඒකයි. සොකී කැමැත්තෙන් වැඩ කරන්න ඕනේ. කැප වෙලා වැඩ කරන්න ඕනේ. එහෙම කරනකොට පැය 8 වැඩමුළුවේ තුලින් ඒගොල්ලන්ගෙන් අපි අපේක්ෂා කරන නිමියුම් ධාරිතාවය කොච්චරද දිනකට ඒ ධාරිතාවය ලැබෙනවා. හැබැයි ඒගොල්ලෝ අභිප්‍රේරණ වෙලා නැත්තම්, කැප වෙලා නැත්නම්, තෘප්තිමත් නැත්නම් ඒගොල්ලෝ මන්දගාමීව තමයි රැකියාව දෙන්නේ. මන්දගාමීව රැකියාව දීමේ ඊළඟ ඵලය මොකක්ද? පැය 8කදී නිපදවන්න ඕන ඒකක 1000ක්. මේගොල්ලෝ නිපදවන්නේ ඒකක 600යි. ඒකක 400ක් අඩු. එහෙනම් ඒකක 400 කොහොම හරි අද දවසේ අපි ලබා ගන්න ඕනේ. නැත්නම් සතිය අග මාසය අග අපට ලැබිච්ච විදේශ ඇණුම් ඉෂ්ට කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මොකද කරන්නේ? පැය 3ක් 4ක් අතිකාල සේවය දෙනවා. ඔබ දන්නවා සාමාන්‍ය පැයක වැටුප් රුපියල් 200ක් නම් අතිකාල පැයක් ඒ වගේ දෙගුණයක්වත් වෙනවා. රුපියල් 200ක් නම් 400ක් වෙනවා. ඒතර 403ක් කියන්නේ රුපියල් 1200ක් එක්කෙනෙකුට අතිරේක අතිකාල දීමනක් දෙන්න වෙනවා. අනවශ්‍ය පිරිවැයක්. ආයතනයේ ලාභදායීත්වයේ සංගවා දමන පිරිවැයක් වෙන අතිකාල නිසා පුළුවන් තරම් අතිකාල අඩු කරගන්න ඕනේ. ඕවර් ටයිම් ෆී එක අඩු කරගන්න ඕනේ. වැටුප් පවා. සේවකයන්ට හොඳ වැඩ පරිසරයක් නිර්මාණය කරලා දුන්නොත් සේවකයන්ට සතුටෙන් නිදහසේ වැඩ කළ හැකි පරිසරයක් නිර්මාණය කළ දුන්නොත් ඒගොල්ලෝ වැටුපට වඩා බලන්න එතන තියෙන නිදහස. ස්වාධීනතාවය. තේරුණාද? ඒගොල්ලෝ ඉහළ වැටුප් ඉල්ලන්නේ. ඉහළ වැටුප් ඉල්ල වැඩ වර්ජන කරන්නේ. උද්ඝෝෂණ කරන්නේ. අකුරට වැඩ කරන්නේ. සෙමින් වැඩ කරන්නේ. බොයිකොට් කඩාකප්පල් කිරීම කරන්නේ නැහැ. තේරුණාද? එහෙනම් සාමාන්‍ය මධ්‍යස්ථ වැටුපකින් ඒගොල්ලෝ සනසාලන්න පුළුවන්. එහෙනම් මොකද වෙන්නේ? මේ හැම දෙයකින්ම සේවක පිරිවැයවල පාලනයක් ඇති කරගන්න. එහෙනම් සේවක පිරිවැය පාලනය කර ගැනීමත් මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධානම අතිරේක අරමුණක් වෙනවා ඇති. ඊළඟට මානව සම්පත් වලට අදාළ නෛතික හා සමාජීය වගකීම් ඉටු කිරීම. මානව සම්පත් වලට අදාළ නෛතික හා සමාජීය වගකීම් ඉටු කිරීම. මොකද්ද මේ කියන්නේ? දැන් ඕනෑම ශ්‍රමිකයෙක් සම්බන්ධයෙන් ලංකාවේ අපේ රටේ තියෙනවා කම්කරු නීති. සෙසු රටවල වගේ. විවිධ කම්කරු නීති රීති තියෙනවා. ඒ කම්කරු නීති රීති වලින් සේවකයන්ගේ වැඩ කරන සේවා කාලය, නිවාඩු, අතිකාල, කෙටි නිවාඩු, තේරුණාද? සේවකයන්ගේ ආරක්ෂාව, සේවකයන්ට ආයතනයේ ලබා දීතු ආරක්ෂිත මේ ක්‍රියාමාර්ග පිළිබඳ නීතිමය විධිවිධාන ඇතුළත් කරලා තියෙනවා. අන්නේ නීතිමය විධිවිධාන වගකීමෙන් යුතුව ඉටු කිරීමත් සේවක කළමනාකරණයේ ප්‍රධාන අරමුණක් වෙනවා. තේරුණානේ? දැන් උදාහරණයක් වශයෙන් සාප්පු හා කාර්යාල සේවක පනත කියලා එකක් තියෙනවානේ. මේ සාප්පු හා කාර්යාල සේවක පනතට භාණ්ඩාසේව අලෙවි කරන සීලුම සාප්පු වර්ග. ඒ වගේම විවිධ කර්මාන්තවල තියෙන කාර්යාල වල වැඩ කරන සේවක සේවකයන් සියල්ලම යටත් වෙනවා. ඒගොල්ලන්ගේ අවම වැටුප, අවම අතිකාල සියල්ල තීරණය කරන්නේ ඒකේ. ඒගොල්ලන්ගේ නිවාඩු සතියකට වැටුප් සහිතව, වැටුප් රහිතව නොවේ, වැටුප් සහිතව දින එකහමාරක නිවාඩු අනිවාර්යයි. ඒක සෙනසුරාදා වරුවයි ඉරිදා දිනය කියලා එකක් නැහැ. ආයතනයේ අවශ්‍යතාවය මත අපි තුමු අඟහරුවාදා උදේවරු වැඩ කර හවස්වරු නිවාඩුයි, බදාදා නිවාඩුයි. එහෙම දාගන්න පුළුවන්. තේරුණාද? ඒක අනිවාර්යයෙන් උත් ඒක කරෙන්නේ නැහැ නේ. සමහර තැන්වල සතිර දවසයි දෙන්නේ. සතිර දවස් එකමාරක් අයිතිය තියෙනවා. අන්නේ වගේ නෛතික අවශ්‍යතා ඉටු කිරීමත් අනිවාර්යයෙන්ම මානව සම්පත් කළමනාකරණ ප්‍රධාන වගකීමක් වෙනවා. ඊට අමතරව නෛතික වගේම නෛතික වගකීම් වගේම සමාජීය වගකීම්. සමාජීය වගකීම්. ඒ කියන්නේ සේවකයාට සමාජය තුල තමන්ගේ රැකියාව පිළිබඳ ඉහළ අභිමානයක්, ඉහළ ගරුත්වයක් ආකර්ෂණය කරගන්න පුළුවන් වන විදිහේ වගකීම් කීපයකුත් ඉටු කරන්නට ඕනේ. දැන් මම විශ්වවිද්‍යාලේ 3 වන වසර ඉගෙන ගන්නකොට ලංකාවේ එවකට දැවැන්ත දැනුත් තියෙනවා. දැන් තරම් ඒ සමාගම අභිභෝගී සමාගම් දැන් තියෙනවා. නමුත් තාමත් මහා පරිමාණයි. එවකට දැවැන්තම සමාගම් පහ ගත්තොත් ඉන්න එකක් තමයි දැවැන්තම සමාගම් සමූහය, group of companies ගත්තොත් ඒ පහෙන් එකක් තමයි මම ඔය කියන එක. මම ඉතින් part time වැඩ කරා. ඉතින් ඒ වැඩ කරද්දි එතනට ඒ කාලේ එක්තරා භාණ්ඩ වර්ගයකට පුදුම ඉල්ලුමක් තිබුණා. අනියම් සේවකෝ මං හිතන්නේ දහස් ගාණක් ඉන්න වැඩ කරන්න ස්ථිර නැති අය. ඒගොල්ලෝ ගන්නවා ඩේ සැලරිස් දෙන්නේ.
ආවොත් පඩි නැත්තන් නැහැ. වැඩ කළොත් පඩි දෙනව නැත්තන් නැහැ. සමහර මාස 3කට ගන්නවා. සර්විස් කඩනවා. මාසයක් නවත්තනවා. ඒ මාසෙ අලුතින් පිරිසක් ගන්නවා. ආයෙ අරගොල්ලෝ ගන්නවා. මොකද එක දිගට මාස 6ක් සේවය කළොත් ඒගොල්ලන් කම්කරු කොමසාරිස්වරයාගේ පිහිටෙන් ස්ථිර රැකියාවට බඳව ගන්න වෙන නිසා සර්විස් කරන එක ලංකාවේ ලෝකෙම තියෙනවනේ. තේරෙනවද? ඉතින් මම දැක්කද ඒ කාලේ සේවකයන්ට වෙනම රෙස්ට් රූම් එකක් නැහැ. ස්ථිර සේවකයන්ට තියෙනවා. අරගොල්ලෝ දවල්ට කෑම කන්නේ තැන් තැන් වල පාරට පේනවා. ගස් යට. සමහර අය රෝස් පාන් කෑල්ලක් කනවා. සමහර එකම බත් එක දෙන්න තුන් දෙනා එකතු වෙලා කනවා. තේරෙනවද? හරිම මේ කියන්නේ හරිම පහත් ජීවන රටාවක් තමයි ගත කරන්නේ ඒගොල්ලෝ. ඒතර ඒගොල්ලන්ට අනිවාර්යයෙන් මේගොල්ලෝ සමහර අය ෂෝට් නිල ඇඳුමක් නැහැ අනික. අනියම් සේවකෝනේ. සමහර අය ෂෝට් ඇඳගෙන, සමහර අය හොඳ සූට් එකක් ඇඳගෙන, සමහර අය වැරහැල් වෙච්ච ටී-ෂර්ට් එකක් ඇඳගෙන. කෙලින්ම ඒගොල්ලන්ගේ චරිතය ඝාතනය කිරීමක් හා සමානයිනේ. ඒතර සමාජයෙන් ඒගොල්ලන්ට අභිමානයක් ලැබෙන්නේ නැහැනේ. එහෙමනම් අන්න ඒ වගේ අයට පවා වෙනම විවේකාගාරයක් හදලා සමාජයට නොපෙනෙන ආකාරයෙන් නිදහසේ කැම ගන්න. අනික ඒගොල්ලෝ හොඳ මොනවද නිල ඇඳුමක්. ඒ නිල ඇඳුම සාමාන්‍යයෙන් අර අපි කියන්නේ සමහර රටවල අපේ රටට වඩා සමහර රටවල පහත්ම සේවකට තියෙන පහත් මට්ටමේ නිල ඇඳුමක්. ඒ නිල ඇඳුමේ මේ තේරෙනවා මෙයා පහත් රැකියාවක් කරන්න කියලා. එහෙම බෑ. දැන් සමහර රටවල් තියෙනවනේ සමහර සමාජවාදී රටවල් වල ඉංජිනේරුවා අඳින්නෙත් එකම නිල ඇඳුම. ඒ වගේම මෙකැනික් කාර්මික ශිල්පය අඳින්නෙත් ඒ නිල ඇඳුමයි. කාර්මික සහායක මෙකැනික් හෙල්ප් අඳින්නෙත් ඒ නිල ඇඳුමයි. ඒ වගේම ඒ ආයතනයේ පවිත්‍රතාවයේ දෙන ක්ලීනින් වල දෙන සේවකෙක් අඳින්නෙත් ඒ නිල ඇඳුමයි. හොයන්න බෑ. අභිමානයක් තියෙන හැමෝටම ඒ නිසා. අන්න ඒ වගේ සමාජීය වගකීම් පවා ඉටු කිරීමත් ප්‍රධානම අරමුණක් වෙනවා. නීතිමය මෙන්ම සමාජීය වගකීම් ඉටු කිරීම සේවක කළමනාකරණයේ ප්‍රධානම ඉලක්කයක් වෙනවා. ඊළඟට යහපත් කාර්මික සම්බන්ධතා පවත්වාගෙන යාම හා වර්ධනය කිරීම. යහපත් කාර්මික සම්බන්ධතා පවත්වාගෙන යාම හා වර්ධනය කිරීම. ඒ කියන්නේ අපි ඔක වෙනම පරිච්ඡේදයක් ඉස්සරහට කරනවා. ප්‍රධාන මේකක් හැමදාම මේක විභාගයට අහනවා. ආයතනයක එක්ක සේවකයෝ අතර සේවකයන් අතරම නැත්තම් සේවකයින් හා කළමනාකරුවන් අතර නැත්තම් පොදුවේ සේවාදායකින් හා සේවා යෝජකින් අතර. මම දැන් තුන් ගොල්ලක් කිව්වා. පළමුව සේවකයෝ අතර. නැත්තම් සේවකයෝ කළමනාකරුවෝ අතර. නැත්තම් පොදුවේ සේවාදායකින් කොම සේවකයෝ කළමනාකරුවෝ දෙගොල්ලමයි තියෙන්නේ. පොදුවේ සේවාදායකින් හා සේවා යෝජකින් අතර අන්‍යෝන්‍ය විශ්වාසය, අවබෝධය හා සහයෝගය. එකිනෙකා අතර අන්‍යෝන්‍ය විශ්වාසය, අවබෝධය, සහයෝගීතාවය තුළින් ඇතිවන යහපත් සම්බන්ධතා තමයි කාර්මික සම්බන්ධතා කියන්නේ. අන්නේ කාර්මික සම්බන්ධතා පවත්වාගෙන යාම හා ඒ දිනෙන් දින ඉදිරියට තව තවත් වර්ධනය කර ගැනීම, ශක්තිමත් කර ගැනීමත් මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධානම අරමුණක් වෙනවා. එහෙම කාර්මික සම්බන්ධතා තියෙනකොට මේ සියලුම සේවකයෝ, සියලුම කළමනාකරු හාම්පුතාලා තුන්ගොල්ලොම එක පවුලක සමාජිකව බවට පත් වෙනවා. එකම පවුලේ දරු කලක් බවට පත් වෙනවා. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම සහයෝගයෙන් වැඩ කරනවා. දැන් පවුලක සහයෝගය තියෙනවනේ. පොඩි විරසකයන් තිබුණත් පවුලේ කට්ටිය ප්‍රශ්නකදී එකතු වෙනවනේ. දැන් සමහර පවුල් වල ඉන්නවා නරකම වැඩ කරන සමාජයට හානි කරන જાතියක් ඉන්නවා. තේරෙනවද? ඒගොල්ලෝ සමහර පවුලෙනුත් කොන් කරලා තියෙන්නේ. නමුත් පවුලට මොන හරි බාහිරින් ප්‍රශ්නයක් ආව මොකද වෙන්නේ? කට්ටිය ඔක්කොම එකට එකතු වෙනවා. අන්න ඒ වගේ මේ කාර්මික සම්බන්ධතාවලදී වෙන්නේ එක පවුලක දරු කල බවට පත් වෙනවා. එහෙනම් එක පවුලක් විදියට ව්‍යාපාරයේ ගමන් කරනවා කියන්නේ ව්‍යාපාරයේ දිග ගමනක් යනවා. නොනවතින ගමනක් යනවා. තරඟකරුවන් අභිබව යනවා. අන්න ඒ වගේ යහපත් කාර්මික සම්බන්ධතා ගොඩනැගීම සහ වර්ධනය කිරීමත් මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධානම අරමුණක් වෙනවා. ඊළඟට වැඩ ජීවිතයේ ගුණාත්මක බව ඉහළ දැමීම. වැඩ ජීවිතයේ ගුණාත්මක බව ඉහළ දැමීම. මොකද්ද මේ කියන්නේ? තවත් අතිරේක අරමුණක්. අතිරේක අරමුණු පිට 10ක් කතා කරා. මූලික අරමුණට අමතරව. වැඩ ජීවිතයේ ගුණාත්මක බව ඉහළ දැමීම. මොකද්ද මේකේ තේරුම? මේකෙන් දරුවනේ කිසියම් කෙනෙක් රැකියාවක නියුක්ත වෙද්දී එයාට රැකියා පරිසරය තුලත් රැකියාවත් සමාජයක්නේ.
එතන සමාජයක්නේ. අපේ පවුලත් සමාජයනේ. ප්‍රාථමිකම සමාජය පවුලනේ. වැඩ කරන ස්ථානයේ සමාජය. ඒ කියන්නේ මිනිසුන් කණ්ඩායමක් එක්ක වැඩ කරනවා. එතන සමාජයක්. මම තනියම හුදකලාවමක් කරද්දී සමාජයක් නැහැ. මම කට්ටියක් සමග වැඩ කරද්දී සමාජයක් තියෙනවා. හරිද? එහෙනම් ඒ රැකියා සමාජයේ තුලත් රැකියාවෙන් බාහිර සමාජය තුලත් ඒ තමන්ගේ රැකියාවට ඉහළ අභිමානයක්, ආත්ම අභිමානයක්, රැකියාවට ඉහළ ආත්ම ගරුත්වයක් ආරෝපණය වන ආකාරයට දේවල් සිදු වෙනවද? ඒක තමයි වැඩ ජීවිතයේ ගුණාත්මක බව හෙළිදෙමු කියන්නේ. තේරුණාද? තේරුනේ නැහැ. තේරුනේ නැහැ. නැවත අහගන්න. මේ කියන්නේ දැන් මගේම උදාහරණයක් කියන්නම්. මම උසස් පෙළ විභාගයට ලියලා ප්‍රතිඵල එන්න කොහොමත් ඒ කාලෙත් අවුරුද්දක් විතර යනවා. ප්‍රතිඵල එනකම් මම తాවකාලිකව සංචාරක හෝටලයක රැකියාවක් කරනවා. මගේ අම්මයි තාත්තා දඹදිව වන්දනාව ගිහපු මාසෙක හොඳට මතකයි. ඒගොල්ලෝ කැමති නැහැ මම ජොබ්ස් වලට යනවා. ඒගොල්ලෝ කිව්වා ඉක්මනට ඉගෙන ගන්න. ඒ කියන්නේ අපිට ලොකු සල්ලියක් තිබුණේ අපේ තාත්තට. තාත්තා රජේ රැකියාවක් කළා. ඒකට මම ඒලවල කරේ අපේ තාත්තා පෙන්ෂන් ගිහිල්ලා. දේශපාලන බලි ගැනීමක් මත තාත්තව රැකියාවෙන් කළා. ඉක්මනට පෙන්ෂන් එක බොහොම අමාරුවෙන් හදාගත්තා. පෙන්ෂන් නැතුවත් අවුරුද්දයක් විතර අපි දුෂ්කර ක්‍රියාවක් කළා. එතකොට බොහොම අමාරුවෙන් අපිට ඉගෙනුණු අපේ තාත්තා. එතකොට ඒගොල්ලෝ ඒත් කමක් නෑ රැකියාවට යන්න එපා ගියොත් ඔයාගේ අධ්‍යාපනය කඩාකප්පල් වීගෙන ගන්න. නමුත් මම දවදී ගිහිපොතරේ මම පත්තරේ දැන්නීමක් දැකලා දැම්ම කොහොම හරි මම සිලෙක්ට් වුණා. මාව ගත්තේ මොකක්ද ඒක තනතුර අර බෙල් බෝයි කියන්නේ මොකද්ද? බෙල් බෝයි කියන්නේ සංචාරක හෝටලේට ටූරිස්ට්ලා ගෙස්ලා එනවනේ. ආවම කාර් එක ඇවිල්ලා අර ෆෝටෝ එකකට නවත්තනවා රිසෙප්ෂන් එකේ නවත්තුවම අපි ගිහිල්ලා දොර අරින්න. දොර ඇරලා good morning හරි good afternoon හරි කියලා පිළි අරගෙන එයාට බහින්න ඉඩකට සලස්සලා ඊට පස්සේ එයාට උන රිසෙප්ෂන් එක පෙන්නනවා. නැත්නම් රිසෙප්ෂන් එක කියනවා. ඊට පස්සේ ඩිකර්ලා එයාගේ සූට් කේස් බඩු බාහිර ආදී අපි ගිහිල්ලා ඇත් එක්කම එයාගේ රූම් එක පෙන්නනවා. ගිහිල්ලා රූම් එකට බාර දෙනවා. දුන්නොත් ඉතින් ඒ වකට රුපියල් 10ක් කියන ලොකු මුදලක්. අද රුපියල් 1000ක් වගේ. රුපියල් 10ක 20ක ටිප් එකක් දෙන්න. ඉතින් අපි බොහොම ගරුත්වයෙන් thank you sir thank you madam කියලා ඒක අරගෙන එනවා. ඔක තමයි මගේ ජොබ් එක. ඔය පළවෙනි ජොබ් එකද? ඔය පළවෙනි ජොබ් එක. මාස 3යි කියලා ඊට පස්සේ අස්සුනා. තාම අම්මලා තාත්තලා ඒක දිගට කරන් දුන්නේ. බැන්නත් එක්කලා ඒගොල්ලෝ මාසෙන් දඹදිව ගිහලා ආවනේ. බැන්නත් එක්කලා මේ ජොබ් එක කරන්න කියලා. එතකොට ඒකෙදි මට දුන්න යුනිෆෝම් එක මොකද්ද? සෙරෙප්පු සපත්තු මොකුත් නැහැ. තේරුණාද? සුදු පාට අර ටසෝ කියලා ටසෝද වෙල්කද කියලා ඝන රෙද්දකින් හදපු මේ කොටකලිසමයි සුදු පාට අත්කොට ෂර්ට් එකක් අර පොලිසිය නිලැඳුම වගේ මෙතනින් උරෙන් කෑලි දෙකක් තියෙනවා. දෙපැත්තේම අර සාකු දෙකක් තියෙන හරියට පොලිසිය ඇඳුම වගේ ඒක යට කරලා. හිතන්න. එතකොට නිකන් සකල බුජන් වගේනේ. ඕක තමයි මගේ යුනිෆෝම් එක. මාව දැක්කම මිනිස්සුෙක් ගණන් ගන්නවා. තැනක් තියෙනවද බලන්න ඒකට. මගේ රැකියාවේ ජීවිතේ ගුණාත්මක බව පිරුණු බවක් තියෙනවද ඒක දැක්කම නැහැනේ. නමුත් අද බලන්න අද බෙල් බෝයි කෙනෙක් කොළඹ ඔය තරුපය හෝටලට යන්න බලන්න ගියාම බෙල් බෝයිලා ඉන්නවා. ඒ වගේම රීදුරු මහත්තුරු ඉන්නවා. අපි එනකොට වාහනේ ඒගොල්ලෝ බාර ගන්නවා. අපිට පාක් එකට ගිහලා පයින් ඉන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ගිහලා වාහනේ පාක් කරලා යතුරු ආරක්ෂිතව සිකියුරිටි බාර දෙනවා. බෙල් බෝයිලා ටයි එක නැත්තම් බෝ එක දාලා අත් දෙක දික් කරලා කළු කලිසම සුදු ෂර්ට් එක ඇඳලා සපත්තු දාලා තේරෙනවද? ඉන්නේ ඒගොල්ලෝ නිකන් අපි නිකන් හිතන්නේ ඒගොල්ලෝ ෆ්‍රන්ට් ඔෆිස් මැනේජර්ස්ලාද මේ ඉන්නේ කියලා. අපේ සමහරට අපි දන්නේ නැතුව ඒගොල්ලන්ට මිස්ටර් කියනවා සර් කියනෝනේ. ඒගොල්ලෝ අපිට පෙරලා සර් කියද්දි. අන්න වැඩ ජීවිතේ ගුණාත්මක බව. ඒ වගේ මම මේ කියන්නේ වැඩ ජීවිතේ ගුණාත්මක බව කියන්නේ රැකියාවට අභිමානයක්. තනතුරට ආත්මගරුත්වය සහිතව රැකියා අභිමානයක් ඇති කරන ආකාරයේ තත්ත්වයක් උදා කිරීම තමයි වැඩ ජීවිතයේ ගුණාත්මක බව ඉහළදෙමු කියන්නේ. රැකියාවේ ආත්මගරුත්වයේ සුරැකීමෙන් රැකියාවට ඉහළ ආත්ම අභිමානයක් ආරෝපණය කිරීම තමයි වැඩ ජීවිතයේ ගුණාත්මක බව ඉහළදෙමු කියන්නේ. ඒක කළ හැකි ක්‍රම තමයි පිළිගත හැකි නැත්නම් ගෞරවනීය නිල ඇඳුමක් නැත්නම් යුනිෆෝම් එකක් ලබා දෙන එක. අර මට දුන්න වගේ කොටකලිසමයි අර පොලිසියේ උඩ කෝට් එක වගේ කෝට් එකක් කලිසමට යට කරලා එහෙම හරියන්නේ නැහැ. සපත්තු සෙරප්පු දෙකක්වත් නැහැ. අද වෙනස් නේ. අද දිග කළු කලිසම අත් දෙක දික් කරලා ටයි එකක් නැත්නම් විශේෂයෙන් බෝ එකක් දාලා නේද? ඉන්න ඒගොල්ලෝ හොයන්න බෑ. කලමනාකරුවෝ වගේ. ඒතකොට ඒගොල්ලන් ගන්න නිල ඇඳුමෙන් පුළුවන් මේ වැඩ ජීවිතේ ගුණාත්මක බව වර්ධනය කරන්න. ඒ වගේම හිතකර වැඩ පරිසරයක්. හිතකර වැඩ පරිසරයක්
ලබා දීම තුලින් හිතකර වැඩ පරිසරයක් ලබා දීම තුලින් පුළුවන් වැඩ ජීවිතයේ ගුණාත්මකව ඉහළ දාන්න. මම අර ඉස්සෙල්ලා කිව්වට උදාහරණයක් කියන්නද? ලංකාවේ ප්‍රසිද්ධ පෙළේ බිස්කට් නිෂ්පාදන සමාගම් කීපෙන් එකකට ඉන්නවා මගේ මිත්‍රයෙක්. එයා ඇවිල්ලා ඇසිස්ටන්ට් ක්වොලිටි කන්ට්‍රෝල් තත්ත්වපාලකරුත් කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ සහායකයොත් ඉන්නවා 10ක් 12ක් විතර ඉන්න එක්කෙනෙක්. ඇසිස්ටන්ට් ක්වොලිටි කන්ට්‍රෝල්. එතකොට විධායක ශ්‍රේණියේ තනතුරකටත් පහළ තනතුරක. දැන් මම එයා හම්බෙන්න යන එක්තරා දවසක කියන්නේ මගේ මිත්‍රයෙක් එක්කලා. එයා මිට පස පිටි ටිකක් ඉන්න කියන රිසෙප්ෂන් එක වාඩිලා. එයා ටික වෙලා කියන එන්නේ දික්කල්ස මැදලා අර ડોක්ටර්ස්ලා දාන වගේ සුදු කබායති නදික දික් කරපු සුදු ලෝගෝ එක තේරෙනවද? ඒක දැන් තමයි ඒගොල්ලෝ රැකියාව කරන ලැබ් එකේ. එනවා ඉතින් ආවිල්ලා මාත් එක්ක කතා කරලා ඔසලේ ගියා. ගියාම කියන මේ මගේ මිත්‍රය අහනවා මචං මාර තද පෝස්ට් එකක් දරනවා වගේ නේද ඒකේ. මං කිව්වා නේද උගේ කතාවෙන් පිනුමෙන් පේනවනේ ඌ නිකන් තද පෝස්ට් එකකට මං කිව්වා කියලා. මම මුකුත් කියන්නේ කියන්නේ. බලන්න මගේ මිත්‍රයේ තීරුම් ගත්ත මෙයා ක්වොලිටි කන්ට්‍රෝල් වෙන්නේ නැති කියලා. අර මොකද යුනිෆෝම් එක නිසා. යුනිෆෝම් එක නිසා මං වගේ කොට කලිසමක් ගහලා කාකි පාට දික් කලිසමක් ඇදලා නැත්තම් ආයතන නම ගහපු ටී-ෂර්ට් එකක් ඇඳන් ආවම මොකද ඉන්නේ ගණන් ගන්නෑ. ගණන් ගන්නෑ. ඒ වගේ එහෙනම් නිලැඳුමෙන් පුළුවන් අභිමානයක් ලබා දෙන්න. වැඩ ජීවිතයේ ගුණාත්මක බව වැඩි කරන්න. අනික හිතකර වැඩ පරිසරයක්. දැන් මම එක්තරා කාලෙක උපකාර පන්ති කරා එක්තරා නගරයක සාමාන්‍ය බොහොම අවම පහසුකම් තිබුණු ආයතනයක් විදිහට තිබුණා. මේ ආයතනේ බොහොම පින් බිමක්. පින් කෙතක්. පුදුම ප්‍රතිඵල වාර්තා කළා. පුදුම ප්‍රතිඵල තෝගයක් වාර්තා කළා. යන්නේ ඒ නගරින් තමයි එකපාරක් අයිලන්ඩ් ප්‍රස් බිහි කළේ. ඒ නගරින් තමයි එකපාරක් ව්‍යාපාරද්දනේ ලංකාවේ වැඩිම ලකුණු ලාභිය. ලකුණු 98ක්. එයාට අයිලන්ඩ් රෑන්ක් කියන්නේ නැහැ. නමුත් එයා ලකුණු 98ක් BS වලට ගත්තා. එයාට මොකද්ද ඇනුවල් මොකද්ද ප්‍රයිස් ගිවින් එකේදී ප්‍රින්සිපල් ගිහිල්ලා විභාග දෙපාර්තමේන්තුවෙන් එයාගේ විභාග අංකෙදී ලකුණු අරන් තිබුණා. එයාට තමයි වැඩිම ලකුණු කියලා ඒකේ මේ ඒගොල්ලෝ දැනුම් දීලා තිබුණා. ඒ සබ්ජෙක්ට් ප්‍රයිස් දුන්නේ එයාට. ඒ වගේ පුදුම විදිහේ කියන්නේ අවම පහසුකම්. උළු අහලක් තිබුණේ. බාගෙට බිත්ති බෙදලා අර ලීපටි ගහලා ඒකට කියන්නේ කොල්ලගෙන හරක් මඩුව කියලා. තේරෙනවද? නමුත් ඒක ප්‍රතිඵල පුදුම විදිහට තියෙනවා. මේ භූමිය පින්බරයි. ඉතින් පොඩි ඔෆිස් එකක්, පුංචි ඔෆිස් එකක් බංකුවක් තියෙනවා. බංකුවට අපි වාඩි වෙන්නේ පොඩි කවුලකින් කාඩ් ඉෂුව කරනවා එතනම ඉඳන්. අපේ විශ්වවිද්‍යාලේ මිත්‍රෝ ටිකක් යනවා එදා මේ කොහෙද නාච්චි මලේ මං හිතන්නේ ඔය ඉංග්‍රීසි පැත්තේ නාන තැනක් ඒ නාන්න යනවා. මටත් එන්නම කියනවා. නිවාඩු දවසක් සෙන්සුරාදා දවසක්. නමුත් විභාගේ එවකට අගෝස්තු මේ ජූලි මාසේ ලබන මාස විභාගේ. දැන් මම පුරරීක්ෂණ පන්ති කරන්නේ පේපර්ස් ලියවනවා ඩිස්කස් කරනවා. ඔය පන්තියක් නවත්තනවා කියන්නේ ළමයා සම්පූර්ණයෙන්ම කියන්නේ මාස ගානක් ආපස්සට යනවා. ඒ විභාගේ ලබන මාසේ අපි දැන් මේ පේපර් දැන් සිලබස් ඉවර කරලා විභාග ප්‍රශ්න සාකච්ඡා කරනවා ළමයිට ලකුණු දෙනවා ළමයි ලකුණු ගන්නවා තරඟයට වැඩ කරනවා. ඒ ක්ලාස් එක පැය 5ක 6ක රිවිෂන් පන්තියක් නවත්තනවා කියන්නේ ළමයාගේ මනස කඩාකප්පල් කිරීම. මට කොහෙත්තම කරන්න බෑ. අරගොල්ලෝ කෝල් පිට කෝල් ගහනවා යන් පැයක් කරලා වරෙන් කියලා. මට හිතේ දුන්නේම නෑ. මං කෝ බෑම කියලා. පස්සේ ඒගොල්ලෝ ආවා. ඇවිල්ලා දැන් කතාර මං කෝ පේනවා මේ ළමයි සංඛ්‍යාව දැක්කම ඒගොල්ලන්ට තප්ෂෙත් මට මාවෙක් කියන්නේ මං කෝ මේ ලබන අවුරුදු විභාගේ. ලබන මාස විභාගේ. මේ ළමයි පුදුම විදියට දැන් වැඩ කරනවා. ඒ වෙනකොටත් ඒ ළමයි පේපර් එකක් ලියනවා එක්කෙනෙක් හුන්නේ. ඒ කියන්නේ ඈත් කරලා නෙවෙයි ළඟ එක්කෙනෙක්ව බලන්නේ හුන්නේ තෝ ලියනවා. පස්සේ ඒක දැකලා අර මගේ යාළුවගේ හිත වෙනස් වුණා. පව් උඹ එහෙනම් මේ පන්තිය කරගනින් වගේ එකක්. කිව්වේ නැහැ. ඒගොල්ලන් නිහඬතාවයෙන් මම තේරුම් ගත්තේ ඒකයි. පස්සේ කොහෙනම් උඹට එන්න අමාරුයි නේද කියලා මට්ටමට ඒගොල්ලෝ ආවා. පස්සේ ගියාට ඒගොල්ලෝ ඇවිල්ලා ආනෝ මචං බලගේ රෙස්ට් රූම් එක කොහෙද තියෙන්නේ? මං කෝ රෙස්ට් රූම් එක එහා පැත්තේ තියෙන ඒක දැන් කඩලා මේ දවස්වල හදනවා. අපි දැන් මේ යන්තම් මේ කාඩ් ඉෂුව කරන කෑල්ලේ තමයි ඉන්නේ කියලා. ආයෙත් දැව්වා. මම මේ කියන්නේ මොකද්ද? අර දැන් ඒක ඔෆිස් එකක් නෙවෙයි ඇත්තටම පොඩි මේ නිකන් පොඩි මඩුවක්. මුර කරුවගේ මඩුවක් වගේ. බංකුවක් තියෙන බංකුවේ 3 දෙනෙකුට වාඩි වෙන්න පුළුවන්. එකවර 3 දෙනෙකුට වාඩි වෙන්න පුළුවන්. 5ක් කවුද දෙන්නෙක් හිටගෙන. පුංචිම කෑල්ලක්. තේරුණාද? අපේ මිත්‍රයෝ ඇහුවේ ඔයාලගේ රෙස්ට් රූම් එක කොහොමද? ඒ කාලිට මහජන බැංකුවේ ස්ටාෆ් ඔෆිසර් කෙනෙක්. තව උපදිසාපතිවරයෙක් හිටියා වගේ ලොකු තනතුරු කරන අය අපි තමයි රාජ්‍ය සේවය නොගී. තේරුණාද? ඉතින් ඒගොල්ලෝ බලනවා රෙස්ට් රූම් එක විවේකාගාරය. ඒ කියන්නේ ඒගොල්ලෝ බලන්නේ දැන් මමත් මේ ළමයි 100 ගානකට 1000 ගානකට උගන්වනවා. තේරුණාද? අපි කියන්නේ කට කපලා ඒ කාලේ ශාලා පිරෙන උගන්වනවා. ඒතර මටත් පුදුම විදිහේ
මොකක්ද රැකියා පහසුකම් ඇති අපට වෙනම රෙස්ටරූම් එකක් ඇති ඒසී කරලා ඇති හොඳ වොෂ්රූම් එකක් ඇති එහෙමනේ ඒගොල්ලෝ හිතන්නේ ෆ්‍රිජ් එකක් ඇති අපිට අවශ්‍ය බීම වර්ග ඕන නම් කූල් කරලා බොන්න එහෙම තමයි ඔයාලගේ රෙස්ටරූම් එක කොහෙද තියෙන්නේ කියලා මං ඉතින් අර වගේ කියලා ෂේප් වුණා ආයතනයටත් හානියක් නොකර තේරුණාද අන්න එහෙමනම් හිතකර වැඩ පරිසරයක් ඒ කියන්නේ හිතකර වැඩ පරිසරයක් අපට නිර්මාණය කළොත් අපේ රැකියාව අභිමානය ඉහළ යනවා අපිට හොඳ රෙස්ටරූම් එකක් තියෙන්න ඕනේ හොඳ මේස පුඩු දාලා තියෙන්න ඕනේ පිරිසිදු වොෂ්රූම් එකක් තියෙන්න ඕනේ තේරෙනවද හොට් වෝටර් තියෙන්න ඕනේ අපිට ෆ්‍රිජ් එකෙන් ඕනනම් කූල් වතුර ගන්න පුළුවන් තේරෙනවද අපිට හොඳ ටී එකක් දෙනවා කේක් කෑල්ලක් සමග ඒක හොඳ ට්‍රේ එක තියලා අපිට සේවකයෙක් හොඳ යුනිෆෝම් එකක් ඇඳගත්ත පිරිසිදුවට ඉන්න සේවකෙක්ට අපිට ඒක දෙන්නේ අපේ ළඟටම ගෙනල්ලා දෙනවා එහෙම හිතකර වැඩ පරිසරයක් නිර්මාණය වෙන්න අපිට ගිනි නිවාරණ පහසුකම් අනතුරු වැළකීමේ පහසුකම් ඇති කරලා තියෙන්න ඕනේ තේරුණාද අන්න වැඩ ජීවිතේ ගුණාත්මක බව ඉලයාමක් වෙනවා ඒ සේරටමත් වඩා ආචාරශීලීව ආමන්ත්‍රණය කිරීම ආචාරශීලීව ආමන්ත්‍රණය කිරීම සෑම රැකියාවකටම යම් කිසි මට්ටමක ආත්මගරුත්වයක් තියෙනවා ඒ ආත්මගරුත්වයට ගරුත්වේලා සේවකයන්ව ඇමතන ස්වභාවයක් තියෙනවා නම් අපි කියනවා ආචාරශීලීව සේව්‍ය සේවක සුහද ආමන්ත්‍රණයක් තියෙනවා නම් ඒක ඊටත් වඩා හයක්. දැන් RRDB මුලින්ම ආරම්භ කළේ 85 ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකුව. රීජනල් රූරල් ඩෙවලොප්මන්ට් බැංකුව. ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකුව. පස්සේ තමයි ඔක ප්‍රාදේශීය සංවර්ධන බැංකුව බවට පරිවර්තන වෙලා දැන් තියෙන එකනේ RDB. දැන් රීජනල් ඩෙවලොප්මන්ට් බැංක්. ඔය බැංකුව ආරම්භ කරන්න මුල් වෙච්ච කෙනා තමයි මිස්ටර් රදලියගොඩ. අපට ඒ කාලේ ප්‍රොඩක්ෂන් මැනේජ්මන්ට් කියන සබ්ජෙක්ට් එක ඉගෙනු අති දක්ෂ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්. දැන් ජීවිතුන් අතර නැහැ. ඒ සර් තමයි මේකේ සභාපති වුණේ. ඒ නිසාම ඒ සර් අපේ විශ්වවිද්‍යාලයේ කෙල්ලගොල්ලෝ දහස් ගාණක් ওই බැංකුවට දැම්මා. අලුතින් ආරම්භ කළේ අලුත් සංකල්පයක්නේ. තේරෙනවද? එතකොට ඒ සර්ගේ නායකත්වයේ ඒ සර්ගේ උපදෙස් මත හොඳ ආමන්ත්‍රණයක් තිබුණා. ඒ කාලේ දැන් අපි හිතමු මමයි ඔබයි කියලා ඔබයි මම එකම බැච් එකේ විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත යාළුවෝ. මචං බම්බලන් කියලා කතා කරපු අපි බැංකුවට ගියන් පස්සේ බැංකුව තුල කතා කරන්නේ නම කියලා අපි හිතමු මොකද්ද නන්දන කියලා නන්දන මහත්මයා. තේරෙනවද? අපි හිතමු චම්පා කියලා චම්පා මහත්මිය නැත්නම් චම්පා මෙනෙවිය. එහෙම තමයි මිස්වත් මේ සිංහලෙන්. තේරෙනවද? නන්දන මහත්මයා. දැන් මොකද මම මේක හොඳටම අත්දැකේ දැන් මම මොකක් හරි ලෝන් එකක් වැඩකට මම ගියා අපේ දකුණු පළාතේ තිබිච්ච RDB බ්‍රාන්ච් එක මොකද බ්‍රාන්ච් එකේ මැනේජර් මට පැරලල් මම කළේ BCom එයා කරේ BSc Business Administration එකම බැච් වල ඩිපාර්ට්මන්ට් දෙකක් හොඳම මිත්‍රයෙක් ගියාම කො මෙහෙමයි වීරසේකර මහත්මයා දැන් මට කියන වීරසේකර මහත්මයා කියලා මට ටික හරි පුදුමයි දැන් මේ ඔබ මචං කියලා කතා කරපුවා අපි වීරසේකර මහත්මයා මෙහෙමයි මට ඕක දෙන්න පුළුවන් දෙන්න ගියාම ටිකක් දිගයි වැඩි ඔයා අයිති වෙන්නේ මෙන්න මේ බ්‍රාන්ච් එකට ඒ බ්‍රාන්ච් එකේ ඉන්නේ අපේ දන්නවනේ මේ අපේ සඳනායක මහත්මයා මං කෝ අපේ මේ කොහෙද මේ මන් නම කියලා අපි පොළොන්නරු සඳේ ඔව් කිව්වා දැන් පොළොන්නරු සඳේ කියලා අපි කියන්නේ තේරුණාද එතකොට එයා කියන්නේ සඳනායක මහත්මයා මට හරි මොකද්ද වගේ මේක මොකද්ද මේ අකාට වෙලා තියෙන කියලා මං හිතනවා දැන් තේරුණාද මං බල මේ අකාට එහෙනම් අපි දැන් යකා එහෙමනේ අපි යාළුවෝ කතා කරන්නේ කැම්පස් එකේ තේරුණාද අන්තිමට කියන එයා ගිහලා හම්බෙන්නේ එයා වැඩේ කරලා දෙයි පස්සේ මං ඕක අපි වෙන දැන් අපි ඉන්න අපි කියන්නේ දෙయ్య කියලා මොකද එයා ගම දෙయ్యන්තර හරිද එයා ඇවිල්ලා ඔය මොකක්ද දැන් ඒ කාලේ තිබුණේ පොකුරු බැංකු ක්‍රමයෙන් දරුණු තිබුණේ ඒක දැන් ඒක දැන් අයින් කරානේ කියන්නේ දිස්ත්‍රික්කයකට එකයි හෙඩ් ඔෆිස් එකක් තියෙනවා හෙඩ් ඔෆිස් එකෙන් බ්‍රාන්චස් කීපයක් දිස්ත්‍රික්කේ දානවා දැන් ඒ ක්‍රමේ නැති කළා තේරෙනවද බැංකු 16ක් කවුරු දිස්ත්‍රික්ක 16ක තිබුණානේ ඒකේ දැන් ඒ එක දිස්ත්‍රික්කයක හෙඩ් ඔෆිස් එකේ මැනේජර් ඒ කියන්නේ මුළු දිස්ත්‍රික්කේ බ්‍රාන්ච් වලම ලොක්කා තමයි අපේ දෙయ్య කියලා කියන්නේ තේරෙනවද තාමත් මට දැන් ඇත්තම නම මතක නැහැ අපි කාලෙකින් හමු වෙලා නැහැ දෙయ్య කියලා අපි කියන්නේ එතකොට එයාගෙන් මං අහුවා දෙయ్య මෙන්න මෙහෙම දෙයක් වුණා පස්සේ කො නෑ මචං මෙහෙම අපේ සර්නේ ඔක කරේ ඒ සර් කිව්වා අපේ බැංකුව අලුත් බැංකුවක් අපේ බැංකුව කෙලින්ම වෙනස් විදිහට යන්න ඕනේ එන ගනුදෙනු කරනට පස්සේ දැනෙන්න ඕනේ මේ බැංකුවේ පුදුම ආචාරශීලී විදිහට යන්නේ හරි විනයගරුක සේවකයෝ ඉන්නේ බොහොම හොඳින් ආමන්ත්‍රණය කරන විස්තරය කිව්වා මට ඊට පස්සේ වැඩි තේරුම මොකක්ද කියලා
මහත්මයා කියලා කතා කරනවා. කොච්චර මේ එළියට ආවන් පස්සේ වෙනද වගේ තමයි. මචං යකෝ එහෙම තමයි කියලා අපි කතා කරනවා. නමුත් බැංකුව ඇතුලේ අර වගේ ආමන්ත්‍රණයක් තුනේ. එතකොට තමයි ගනුදෙනුකරුවන් අතර පව මොකද වෙන්නේ? අභිමානයක් ඇති වෙනවා. නිමල් මහත්තයා, නන්දන මහත්මයා. නන්දන මහත්මයා මම මේ ආවේ අසවල් මහත්මයෙකු වැඩකට. අපිත් කතා කරන්නේ එහෙමනේ. අන්න ආත්මකරුත්වය. අන්න රැකියාවේ අභිමානය. තේරුණාද? එහෙනම් හිතකර වැඩ පරිසරයක් සකසා දීම, ආචාරශීලීව ආමන්ත්‍රණය කිරීම, ඒ වගේම අභිමානවත් නැත්තම් පිළිගත හැකි ආකර්ෂණීය නිලැඳුමක් ලබා දීම. තේරුණාද? ඒ වගේම මෙන්න මේ වගේ ක්‍රමවේද සහ පහසුකම් ඇති කරාම අපි කියනවා ඒ වැඩ ජීවිතයේ ගුණාත්මක බව ඉහළයි කියලා. තව ඕනනම් ප්‍රවාහන පහසුකම් ආයතනයේ නම ගහපු වාහනයකින් සමහරට හැමෝටම කාර දෙන්න බෑ. වෑන් රථයක් කිව්වොත් AC කරපු වෑන් රථයකින් උදේට ඇවිල්ලා නිවසෙන්ම නිවසලකින් මේ වාහනට ගොඩ කරගෙන ගිහලා බස්සනවා. නැවත වැඩ ඇරලා ආයි බස්සනවා. එතකොට ගමේ මිනිස්සු දුනා අර ලොක්කේ දැක්කද එයාට ගෙදරටම ට්‍රාන්ස්පෝර්ට් දෙනවා. අන්න වැඩ ජීවිතයේ ගුණාත්මක බව ඉහළ යාම. වැඩ ජීවිතයේ ගුණාත්මක බව ඉහළ යාම කියන්නේ ඒකයි. තේරුණාද? මෙන්න මේ වගේ අර අතිරේක අරමුණුත් තියෙනවා. මේක අපි චුට්ටක් ඕන නෝට් කරගන්නකෝ ඔයගොල්ලෝ. මේක තේරුම ආචාරශීලී ආචාරශීලීව ආමන්ත්‍රණය ආචාරශීලීව ආමන්ත්‍රණය ඒ වගේම හිතකර හා පහසුකම් සහිත වැඩ පරිසරයක් ලබා දීම. තව ගෞරවනීය නිලැඳුම් නිලැඳුමක් ලබා දීම ඔස්සේ රැකියාවේ අභිමානය තහවුරු කිරීම. ඕක තමයි වැඩ ජීවිතයේ ගුණාත්මක බව හෙළිදෙවම කියන්නේ. පැහැදිලිද? දැන් මතකයිනේ අපි සේවක කළමනාකරණේ මූලික අරමුණ කිව්වා. ඊට අමතරව අතිරේක අරමුණු 10ක් කිව්වා. දැන් ඕන තැනකින් විභාගයට ලියන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? අපි ඊළඟට බලමු මානව සම්පත් වර්ග. දැන් මානව සම්පත් කළමනාකරණයේදී අපිට හමුවන ප්‍රධාන මානව සම්පත් කීපයක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි පොදුවේ ගත්තොත් සේවකයින්, කළමනාකරුවන්, සේවකයින් නැත්නම් කළමනාකරුවන්. ඊට පස්සේ සේවා දායකයින්, ඒ වගේම සේවා යෝජකයින්. ඔක ප්‍රධාන හතරකට ගණන් පුළුවන්. තේරුණාද? අපි ගත්තොත් එකක් තමයි සේවකයින්. ලේබර් සේවකයින්. මෙතන දල වශයෙන් සේවකයින් කියලා කියන්නේ කළමනාකරන නොවන අය. ඒ කියන්නේ විශේෂයෙන්ම බොහෝ විට බහුලව කායිකව ශ්‍රමය වැය කරන යම් තනතුරක සිට කායිකව ශ්‍රමය වැය කරන කළමනාකරන නොවන තැනැත්තන් තමයි සේවකයින් කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු කම්කරු, කාර්මික, ඒ වගේම වෙල්ඩ නැත්නම් තහඩු වැඩුකරු. තේරුණාද? ඒ වගේම කාර්යාල කාර්ය සහායක, ඒ වගේ ගිණුම් ලිපිකරු, ඒ වගේ බොහෝ විට කායිකව, ඒ වගේම කායිකව මෙන්ම මානසිකව දෙකම ගන්න පුළුවන්. කායිකව මෙන්ම මානසිකව ශ්‍රමය වැය කරන කළමනාකරුවන් නොවන තැනැත්තන් තමයි සේවකින් කියලා පොදුවේ අදහස් කරන්නේ. හරිද? එතකොට ඉංග්‍රීසියෙන් කියනනම් කායිකව හෝ මානසිකව
කායිකෝ කියන්නේ කය වෙහෙස, මානසික කියන්නේ කය වෙහෙසින් තොර මනස වෙහෙසලා. මානසිකව කායික හෝ මානසිකව සේවය කරන කළමනාකරුවන් නොවන ආයි සේවකයන් කියලා කියන එක හරි නෑ නේද? නොවන තැනැත්තන්ය. උදාහරණයක් වශයෙන් කාර්මික, මෙකැනික්, ඒ වගේම කවුන්ස් ක්ලාක්, ගිණුම් ලිපිකරු, ඒ වගේ අය. දෙක තමයි කළමනාකරුවන්. කළමනාකරුවන් සේවකින් කළ මූලික වශයෙන් ඔය දෙකම ඉන්නේ කළමනාකරුවන්. ඒ කියන්නේ විධායක නිලධාරීන්. මේ කළමනාකරුවන් යටතේ යටත් සේවක පිරිසක් ඉන්නවා. අපි කියනවා සබෝඩිනේට් කියලා ඉංග්‍රීසියෙන්. නැත්නම් සිංහලෙන් නම් සහකරුවන්. සහයට පිරිසක් ඉන්නවා. කළමනාකරුවන්ගේ තීරණ ක්‍රියා යොදවන්න කායිකව මානසිකව ශ්‍රමය වැය කරන සහායකින් පිරිසක් ඉන්නවා. එහෙනම් තමන් යටතේ සහායකින් පිරිසක් ඉන්නවා. ඒ සහායකයින්ට නියෝග මගින් කාර්ය පවරනවා. ඒගොල්ලන්ගේ කටයුතු අධීක්ෂණය කරනවා. ඒ කටයුතු සම්බන්ධයෙන් ඉහළට වගකීමට බැඳෙනවා මේගොල්ලෝ. අන්න එවැනි විධායක නිලධාරීන් තමයි කළමනාකරුවෝ කියන්නේ. එහෙනම් මෙයාලා යටතේ සහකරුවෝ පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට නියෝග දීලා වැඩ පවරනවා. ඒ වැඩ පිළිබඳව අධීක්ෂණය කරනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ කාර්ය සාධනයේ ඒ කාර්යයන්ගේ අවසාන ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඉහළ කළමනාකරුවෝ වෙන්න පුළුවන්. නැත්නම් කෙලින්ම හාම්පුතාල වෙන්න පුළුවන්. සේවා යෝජකයන්ට වාර්තා කර පෙන්වීමට බැඳියාවක් තියෙනවා කළමනාකරුවන්ට. මෙයාගේ යටතේ ඉන්න සහායකයෙක් වැඩ වැරද්දුවොත් ඒකට වගකීමට පත් වෙන්නේ කවුද? මෙයා. තේරුණාද? එහෙනම් එවැනි අය තමයි කළමනාකරුවෝ කියන්නේ. එහෙනම් තම සහකරුවන්ට නියෝග මගින් වැඩ පැවරීම, ඒවා අධීක්ෂණය වැඩ පැවරීම, ඒවා අධීක්ෂණය හා කාර්ය සාධනය, ඒ කියන්නේ ප්‍රතිඵල කාර්ය සාධනය පිළිබඳව වගකීමට පත්වන විධායක නිලධාරීන්ය. ඒගොල්ලෝ තමයි කළමනාකරුවෝ කියලා කියන්නේ. ඊළඟට තුන්වෙනි පාර්ශවයත් ඉන්නවා. ඒ තමයි සේවාදායකයින්. කියන්නේ මොකක්ද දන්නවද? මේ දෙකේම එකතු. ඉස්සෙල්ලා අපි කිව්වා සේවකයින් කළමනාකරුවන්, සේවකයින් කළමනාකරුවන් දෙගොල්ලන්ටම කියන පොදු සංකල්පීය නම තමයි සේවාදායකින් කියන්නේ. සේවකයින් කළමනාකරුවන් හඳුන්වන පොදු සංකල්පීය නාමය තමයි සේවාදායකින් කියන්නේ. තේරුණාද? අපි උකට ඉංග්‍රීසියෙන් කියනවා employees, EMPLOYEES, employees කියලා කියනවා. employees ඒ කියන්නේ කිසියම් සේවායෝජකයෙක් යටතේ. සේවායෝජකයෙක් කියන්නේ ව්‍යාපාර හිමිකරුවෙක්, අයිතිකරුවෙක්.
හිමිකරුවෙකුට ඇති කිසියම් රැකියා ගිවිසුමක් යටතේ ජොබ් එග්‍රීමන්ට් එකක් රැකියා ගිවිසුමක් යටතේ. මොකද හාම්පුතාත් එක්ක අපි රැකියාව සම්බන්ධ ගිවිසුමක් ඇති කරගන්න ඕනේ. ඒක තමයි අපි ලිඛිතව වෙන්නේ පත්වීම ලිපිය කියලා. ඒ ගිවිසුම යටතේ කායිකව හා මානසිකව ශ්‍රමය වැය කරන සේවකයින් මෙන්ම කළමනාකරුවන් පොදුවේ ගත් කල අපි කියනවා සේවා දායකින් කියලා. එච්චරයි. තේරුණාද? එහෙනම් සේවා යෝජකයින් සමග ඇති කරගත් රැකියා ගිවිසුමට යටත්ව යෝජකයින් සමග ඇති කරගත් රැකියා ගිවිසුමට යටත්ව සේවය කරන සේවකයින් මෙන්ම කළමනාකරුවන් එකටගත් කල මින් අදහස් වේ. තේරෙනවද? සේවකයෝ කළමනාකරු දෙගොල්ලොම එකට ගත්තොත් එක සංකල්පයක් වශයෙන් ගත්තොත් ඒගොල්ලෝ තමයි සේවාදායකින් කියලා කියන්නේ. ඊළඟ සංකල්පේනවා හතරවෙනි එක සේවා යෝජකයි. ස්ට්‍රෝක් එකක් සේව්‍යයන් කියන්නේත් මේකමයි. සේව්‍යයන්. එහෙම නැත්නම් හාම්පුතුන් කියන්නේත් මේගොල්ලෝමයි. හාම්පුතා කියලා කියන්නේ හාම්පුතා, සේව්‍ය, සේවා යෝජකයා නම් තුනම එකයි. ඉංග්‍රීසියෙන් කියනවා employer. EMPLOYER employers බහුවචන නිසා හරිනේ. EMPLOY employee සේවාදායකයා. S එනේ බහුවචන නිසානේ employee. එකේ E එකක් කපලා R ආවන් පස්සේ employer වුණාම employer කියන්නේ සේවා යෝජකයා. employer එහෙමනේ කියන්නේ. relationship between employer and employee එහෙමනේ කියන්නේ. employer එහෙනම් සේවා යෝජකයා. තේරුණාද? මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ කිසියම් නැත්නම් පුද්ගලයින්ට රටක පුරවැසියන්ට රැකියා අවස්ථා ප්‍රදානය කරමින් ඒ කියන්නේ මොකද්ද? රැකියා අවස්ථා ලබා දෙනවා. දැන් ව්‍යාපාර හිමිකරුවන්ට රැකියා සපයන්න පුළුවන්. එහෙනම් ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒ හිමිකාරත්වයේ දරමින් විවිධ පුද්ගලයින්ට රැකියා අවස්ථා ප්‍රදානය කරනු ලබන ඔවුන්ගේ වැය කරන ශ්‍රමයට වැටුපක් ගෙවීමට ක්‍රියා කරන ව්‍යාපාර හිමිකරුවන් නැත්නම් අයිතිකරුවෝ තමයි සේවා යෝජකයෝ කියන්නේ. එච්චරයි. එහෙමනම් පුද්ගලයින්ට රැකියා අවස්ථා ප්‍රදානය කරමින් වැය කරන ශ්‍රමයට සරිලන වැටුප් ගෙවීමට ක්‍රියා කරන ව්‍යාපාර හිමිකරුවන් නැත්නම් අයිතිකරුවන් මින් අදහස් වේ. එච්චරයි.
පුද්ගලයන් රැකියා අවස්ථා ඔෆර් කරන ප්‍රදානය කරන වැය කරන ශ්‍රමයට සරිලන වැටුප් ගෙවීමට ක්‍රියා කරන ව්‍යාපාර අයිතිකරුවෝ තමයි සේවා යෝජකයෝ කියන්නේ. තේරෙනවද? එහෙමනම් ඒ අපි ඕක මේ වගේ chart එකකට ගත්තොත් මේ chart එක ගත්තොත් පොදුවේ ශ්‍රමිකයින් කියන එක බෙදන්න පුළුවන්. නැත්නම් පොදුවේ මානව සම්පත කියන එක. මොකද ව්‍යාපාර අයිතිකරුවෝ මානව සම්පත්. මානව සම්පත් බෙදනවා කොටස් දෙකකට. එකක් සේවයන් නැත්නම් සේවා යෝජකයින්. සේවා යෝජකයින් එම්ප්ලොයර්ස්ලා. අනික සේවාදායකයින්. සේවාදායකයින්. ඕක නැවත කොටස් දෙකයි. ඒ තමයි කළමනාකරුවන්. කළමනාකරුවන් අනිත් අය සේවකයින්. ඒ කියන්නේ කළමනාකරුවන් නොවන අය. සේවකයින් නැත්නම් වරහන් ඇතුලේ කළමනාකරුවන් නොවන සේවක. ඔච්චරයි. එහෙනම් ඇත්තටම අපි මේ හතරකට බෙදුවට මානව සම්පතේ මූලික ප්‍රභේද දෙකයි. සේවා යෝජකයෝ, සේවාදායකයෝ. සේවා යෝජකයන් කියන්නේ පුද්ගලයන්ට රැකියා අවස්ථා ප්‍රදානය කරමින් ඒ රැකියාව සඳහා සාධාරණ වැටුප් ගෙවන ව්‍යාපාර අයිතිකරුවෝ. සේවාදායකයන් කියන්නේ ව්‍යාපාර අයිතිකරුවන් සමග සේවා යෝජකයන් සමග රැකියා ගිවිසුම් ඇති කරගෙන කායිකව හා මානසිකව ශ්‍රමය කරලා වැටුපක් ලබන සේවකයින් මෙන්ම කළමනාකරු දෙගොල්ලොම තමයි සේවාදායකින් කියන්නේ. එහෙනම් සේවාදායක වර්ග දෙකයි කළමනාකරු සේවකයෝ. සහකරුවන් පිරිසක් පවත්වාගෙන ඔවුන්ට නියෝග දෙමින් ඔවුන්ට කාර්ය පවරලා ඔවුන්ගේ කාර්ය අධීක්ෂණය කරලා ඔවුන්ගේ කාර්ය ප්‍රතිඵල නැත්නම් කාර්ය සාධනය සම්බන්ධයෙන් ඉහළට වගකීමට පත්වන විධායක නිලධාරීන් තමයි කළමනාකරු කියන්නේ. කළමනාකරුවන්ගේ නියෝග යටතේ කායිකව මානසිකව ශ්‍රමය වැය කරන පුද්ගලයන් තමයි සේවකින් කියලා කියන්නේ. ඕක තමයි මානව සම්පත් කළමනාකරණදී අපට හමු වෙන ප්‍රධාන මානව සම්පත් වර්ග. පැහැදිලිනේ? හොඳයි. අපි අද පාඩම් පරිච්ඡේදයේනුත් වැදගත්ම කොටසක් කතා කරා පුළුල් ලෙස. ඒ තමයි මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධානම අරමුණ. මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධානම අරමුණ. මොකද්ද ප්‍රධානම අරමුණ? ව්‍යාපාරික නැත්නම් සංවිධානයක ඉලක්ක ළඟා කරගත හැකි වුණු පිණිස තේරෙනවද? සංවිධානයක ඉලක්ක ළඟා කරගත හැකි වුණු පිණිස යෝග්‍ය හා තෘප්තිමත් ශ්‍රම බලකායක් ඇති කර ගැනීම. නැත්නම් බිහි කර ගැනීම සහ පවත්වා ගැනීම රඳවා ගැනීම. ඕක තමයි මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධානම අරමුණ වශයෙන් අපි කිව්වේ. ඊට අමතරව තව අමතර පොදු අරමුණුත් තියෙනවා කියලා කිව්වා. මොනවද? සේවකීන්ගේ වැඩ ජීවිතයේ ගුණාත්මක බව ඉහළ නැංවීම. ඒ කියන්නේ සේවකීන්ගේ රැකියාවට රැකියා සමාජයේ තුලත් බාහිර සමාජයේ තුලනුත් ඉහළ ගෞරවයක්, අභිමානයක් ගෙන දෙන ආකාරයේ තත්ත්වයක් උදා කිරීම තමයි වැඩ ජීවිතයේ ගුණාත්මක බව ඉහළ දෙමු කියන්නේ. හිතකර වැඩ පරිසරයක් සකසා දීම. පිළිගත හැකි අභිමානයේ දනවන හොඳ නිල ඇඳුමක් ලබා දීම. නිවෙස් වෙත ප්‍රවාහන පහසුකම් ලබා දීම. සෑම සේවකයෙකුටම ආචාරශීලීව ඔවුන් ආමන්ත්‍රණය කිරීම. සේවාදායකයන් ඉදිරියේ කෙලින්ම ඒගොල්ලෝ අව탁සීරු වුණ ආකාරයෙන් කතා කරන්න හොඳ නැහැ. තේරුණාද? අන්න ඒ වගේ වැඩ ජීවිතයේ ගුණාත්මක බව ඉහළ දැමීම අරමුණක් කියලා කිව්වා. සේවක කැපවීම වර්ධනය කිරීම. සේවක සංවර්ධනය උදා කිරීම. සේවක අභිප්‍රේරණයක් ඇති කරලීම. ඕක අපි අමතර අරමුණු අපි ගණනාවක්ම කතා කරා. තේරුණාද? ඊට අමතරව අපි කතා කරා සේවක කළමනාකරණදී හමු වෙන ප්‍රධාන මානව සම්පත් වර්ග දෙකයි. සේවා යෝජකයින්, සේවාදායකයින්. සේවාදායකින් කොටස් දෙකයි, සේවකයෝ කළමනාකරු. පැහැදිලිනේ? අපි ඊළඟට මානව සම්පත් කළමනාකරුගේ ගුණාංග, ඒ වගේ මානව සම්පත් කළමනාකරණයේ ශ්‍රීතයන්, ඒ වගේ මානව සම්පතේ තියෙන සුවිශේෂී ලක්ෂණ ගැන අපූර්ව පාඩම් පරිච්ඡේදයක් අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයේ සාකච්ඡා කරනවා. මම ඉල්ලා සිටිනවා මේ පාඩම් පරිච්ඡේද හැම එකක්ම වැදගත්. සෑම පාඩම් පරිච්ඡේදයකින්ම අඩුම ගානේ සෙකන්ඩ් පේපර් එකේ නැත්නම් ෆස්ට් පේපර් එකේ වාස්තවික ප්‍රශ්නයක් හරි අහන්න නිසා මේ මානව සම්පත් කල්පනාකරණයේ සෑම පරිච්ඡේදයක්ම පරිශීලනය කරන්න. ඔබ පාසල් අධ්‍යාපනයේ හෝ
උපකාරක පන්තිවල අධ්‍යාපනයේ මගහැරුණු කෙනෙක් නම් විශේෂයි 100ට ලක්ෂයක් කෝටියක් මං වගකීම දරනවා. මම කරන මේ පාඨමාලාව ඉහටත් උඩින් ඇති. විභාගයේදී ඕනෑම විභාග ප්‍රශ්නයකට මුහුණ දෙන්න අවශ්‍ය දැනුම කුසලතා අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ නිසා සෑම පාඩම් ඒකකයක්ම පරිච්ඡේදයක්ම හොඳින් පරිශීලනය කරන්න. අපි ඊළඟට මානව සම්පත් කළමනාකරණයේ ශ්‍රීතයන් ගැන, මානව සම්පතේ සුවිශේෂී ලක්ෂණ ගැන ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පාඩම් පරිච්ඡේදය අපි නැවත හමු වෙමු කියලා මතක් කරනවා.